දැන් මේ වෙනකොට අපේ රටේ කැබිනට් මණ්ඩලයක් ආණ්ඩුවක් නිසියාකාරව නොපවතිමින් ආණ්ඩුවක් නැතුව මාසයක් වෙන විට රටේ ආර්ථිකයේ රටේ පැවැත්මේ ජන ජීවිතයේ ඇති වෙලා තියෙන මේ කඩාවැටීම පිළිබඳව යම් කරුණු ප්‍රමාණයක් ඔබ හමු ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම අපි දන්න තරමට දැනට ලෝකයේ ආණ්ඩුවක් නොපවතින රටක් හැටියට ඇමති මණ්ඩලයක් නිසියාකාරව නැතුව ඒ වගේම තමන් ආණ්ඩුවයයි කියාගත්තත් එහෙම කියාගන්න පිරිස පාර්ලිමේන්තු වෙන්නේ නැතුව පාර්ලිමේන්තු වර්ජනය කළ තියෙන රටක් හැටියට තමයි දැන් අපේ රට පවතින්නේ. මම හිතන්නේ ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු වර්ජනය කරපු පාර්ලිමේන්තු නොවන ඒගොල්ලෝ හඳුන්වා ගන්න විදියට විපක්ෂයයි කියා ගන්න පිරිස පාර්ලිමේන්තු පවත්වාගෙන යන ලෝකේ පළවෙනි රට වෙන්න පුළුවන්. හැබැයි එතනදී බරපතල ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒක නිසා රටේ ජන ජීවිතේ මොන මට්ටමකට කඩාවැටලා තියෙනවද කියන එක. මොකද ඔබ අපි කවුරුත් දන්නවා මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ අපේ රටේ බොහෝ වෙලාවට පළාත් ගණනාවක්ම සංචාරක කර්මාන්තය නිසා ආර්ථිකයේ ශක්තිමත් කරගන්න ජන ප්‍රජාවන් ජීවත් වෙනවා දකුණු පළාතෙත් විශේෂයෙන්ම. නමුත් ඒ ඔවුන්ගේ ජන ජීවිතය අද කඩාවැටලා තියෙනවා. අපි දන්නවා තව දවස් දෙකකින් පාසල් නිවාඩු දෙනවා. නමුත් මේ වෙනකොට පාසල් දරුවන්ට අඩුතරමේ රජයෙන් ලබා දෙන නිල ඇඳුමවත් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව නිශ්චිතතාවයක් නැහැ. මීට කලින් පාසල් වාරයේ අවසන් වෙනකොට නිල ඇඳුම් ලබා දීලා තියෙනවා. පහුගිය කාලේ නිල ඇඳුම ලබා දීම කප්පාදු කිරීමේ අරමුණෙන් යම් ප්‍රමාණයකට වවුචර් ක්‍රමයක් හඳුනා දුන්නා. නමුත් දැන් දවස් දෙකකින් පාසල් නිවාඩු කාලය ආරම්භ වෙනවා. අද වෙනකොටවත් තවමවත් අධ්‍යාපන අමාත්‍යාංශයවත් කියන්නේ නැහැ පාසල් ළමයින්ට නිල ඇඳුම් දෙන්නේ කොහොමද කියලා. අඩුතරමේ මේ ආණ්ඩුව ඇඳුම් ගලවගෙන ඉවරයි. ආණ්ඩු පාලකයෝ ඇඳුම් ගලවගෙන ඉවරයි. නමුත් ආණ්ඩුව ඇඳුම් නැතුව ඉඳද්දී දරුවන්ට පාසල් නිල ඇඳුමවත් දෙන්න බැරි මට්ටමක් පත් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට පේනවා රටේ සාමාන්‍ය ජන ජීවිතේට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලය නැතුව බලය හදාගන්න බලෙන් බලය හදාගන්න අටෝපු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බවට පත් කරපු ඒ අටවගත්ත ආණ්ඩුව මොනතරම් ජන ජීවිතයට බලපෑමක් පීඩනයක් කළා තියෙනවද කියලා. අරුතරමේ 41 ලක්ෂයක් පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුමවත් මේ අවුරුද්දේ ලබා දෙන්න බැරි මට්ටමකට රට අරාජික කරලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්. ඒ වගේම අපි දැක්ක පහුගිය දිනවල මේ ආර්ථිකය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරපු බන්දුරු ගුණවර්ධන മന്ത്രിවරයා. ඔහු විපක්ෂයේ മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කරන වෙලාවේදී කියන්නේ රුපියල කඩා වැටෙනවා. ඒ නිසා බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. සියලුම භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ මිල ඉහළ යාම නවත්තන්න පුළුවන් කියලා ඔවුන්ට ආණ්ඩු බලය ලැබුණට පස්සේ. හැබැයි ඔවුන් මේ අටවගත්ත ආණ්ඩුව ඇතුලේ අටවගෙන ඇමති ධූරයක් ගන්න සැනින් ඒ මොහොතින් කියනවා අතින් අල්ලලාද රුපියල කඩා වැටෙන එක නවත්තන්න කියලා. නමුත් මේ වෙනකොට අපි දන්නවා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඩොලරේ හුමාරු වෙන අගය තිබුණේ 174ට 27 වෙනිදා වෙනකොට නොවැම්බර් 27 වෙනිදා වෙනකොට ඒක දැන් 181ක් වෙලා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 26 ජනාධිපතිවරයා මේ ව්‍යාජ කැබිනට් මණ්ඩලය අටවනකොට ඩොලරයක් වටිනා භාණ්ඩ මිලදී ගන්න අපි රටක් හැටියට ගෙව්වේ රුපියල් 174යි. අද අපිට ඒක ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ මාසය ඇතුළත රුපියල් 181ක්. ඒතර බලය ගන්න කලින් බලේ බලහත්කාරයෙන් හරි අත්පත් කරගන්න කලින් බන්දුරු ගුණවර්ධන මහත්තයලාට තිබිච්ච විවේචනය තමයි රුපියල කඩා වැටෙනවා. අපි බලයට આવොත් ඒක නවත්තන්න අපට පුළුවන් කියලා. හැබැයි බලය අටවගත්ත ගමන් කියනවා අතින් අල්ලලාද අපි මේක නවත්තන්නේ කියලා. එතකොට මේ රටේ ජනතාව අපි කවුරුත් දැනගන්න ඕන. ජනතාවට අපි අවධාරණය කරන්නේ මේගොල්ලෝ මේ බලය ගන්නේ රුපියල කඩා වැටීම නවත්තන්නවත් ඒ සඳහා වන දර්ශනයක් දැක්මක් වැඩපිළිවෙලක් සැලැස්මක් ප්‍රතිපත්තියක් ඇතුව නෙමෙයි. ඔවුන්ට බලය ලබා ගැනීම වුමනාව පමණයි තියෙන්නේ. බලය බලෙන් අත්පත් කරගෙන මොහොතකින් උනත් ඔවුන්ට ඔවුන්ගේ වචන වෙනස් කරන්න දිව නවන්න පුළුවන් ඕන පැත්තකට. ඒ ගැන කිසිම ජනතාවටවත් පාර්ලිමේන්තුවවත් වග විභාගයක් නැහැ. ඒ පිළිබඳ බැඳීමක් නැහැ. මේ අය පාලකයෝද?
මේ බන්දුරු ගුණවර්ධනලා GL පීරිස් මහත්තයලා පාලකයෝද? අපි අහන්නේ මේ රටේ ජනතාවගෙන්. ජනතාවට කියන වචනයකට වග කියන්නේ නැත්තම්, ඔවුන් මාධ්‍යයක් ඉස්සරහා කියන වචනයකට වග කියන්නේ නැත්තම්, ඔවුන් පාලකයෝ හැටියට පිළිගන්නවද කියලා තමයි අපට අපේ රටේ ජනතාවගෙන් අහන්න තියෙන්නේ. දැන් අඩුතරමේ දැන් සමහර මාධ්‍ය මේ රුපියල කඩා වැටීම මොහොතින් මොහොත දිනෙන් දින දැනුවත් කරා රටේ ජනතාව. ඇලර්ට් මැසේජ් ගෙව්වා අපට. දැන් මේ මාධ්‍ය පවා නිරුත්තර වෙලා තියෙනවා. මොකද මේ මාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩු බලයට ගෙනීම වෙනුවෙන් පෙනී හිටපු නිසා, ඔවුන් පෙනී ඉන්න නිසා ඔවුන්ට දැන් අඩුතරමේ මාධ්‍ය වාර්තාකරණයක් හැටියටවත් රුපියල අද කඩා වැටුනේ මේ ගානට කියලා කියාගන්න බැරි මට්ටමකට මාධ්‍යත් අසරණ කරලා තියෙනවා. මොකද ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ පස්සේ ගියාම මාධ්‍ය වලට සිද්ධ වෙන්නේ ප්‍රතිපත්ති විරහිත විදියට වැඩ කරන්න. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් බන්දුරු ගුණවර්ධනලාට පුළුවන් දිව නවන්න ඕන පැත්තකට. තමන්ගේ බලය අටව ගන්න මොහොතේදීම ජනතාවට වුන් වග කියන්නේ නැති බව ඔප්පු කරලා තියෙනවා. මේ රුපියල කඩා වැටීමෙන් ආර්ථිකයට වෙන බලපෑමට අද වුන් වග කියන්නේ නැහැ. දේශපාලනේ පවතින ඕනේ එහෙම නෙමෙයි. තමන් ආණ්ඩු පක්ෂ හිටියත් විපක්ෂ හිටියත් මොන පැත්තට මාරුණත් ඇත්ත ඇති හැටියෙන් දකින්න. සත්‍ය සත්‍ය ලෙස දකින්න. දැන් විශේෂයෙන්ම අද වුන්ට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අපිට රුපියල කඩා වැටෙන එක අතින් අල්ලලා නවත්තන්නත් බෑ කියලා. මාධ්‍යයට අඩුතරම ඇලර්ට් එකක් එවන්නවත් බැරි මට්ටමකටපත් වෙලා තියෙනවා. අද වෙනකොට රුපියල කඩා වැටීම 181 ඉක්මවා ගිහිලා තියෙනවා. ඒකේ බරපතල ප්‍රශ්නේ තමයි අපි දැන් ණය ගැනීම ගත්තට පස්සේ ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වටිනාකමෙන්. ඒ සඳහා අපිට හුවමාරු වෙන රුපියල් වටිනාකම වැඩි වෙනවා. අපි පරිප්පු ගෙනාවත් අලලුණු ගෙනාවත් පිටරටින් ගේන හැම භාණ්ඩයකටම ගිය මාසේ ගත්ත ගානට වඩා මේ මාසේ ගත්ත ගාන වැඩි කරන්න වෙලා තියෙනවා. ගිය මාසේ අපි ගෙව්වේ රුපියල් 107.50ක් රුපියල් 100ක් නම් අද ඒක 107.50ක් වැඩි වෙලා තියෙනවා. මීට මාසයකට කලින් අපි ගෙවන ඩොලරයක් සඳහා 174ක් අද ඒක 181ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කඩා වැටීම මම කියන්නේ රටක් හැටියට අපිට දරන්න බෑ. ආර්ථිකයට දරන්න බෑ. ඒ නිසා එතන බරපතල අරුබුදයක් වෙලා තියෙනවා. ඊට පස්සේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් බන්දුරු ගුණවර්ධන මහත්තයාගේ ස්ථාවරය තිබුණේ මොකද්ද? ඒගොල්ලෝ පළපාලි ගියා, උද්ඝෝෂණය කරා, වෛද්‍යවරු මෙහෙව්වා, වැඩ වර්ජන මෙහෙවන්න උත්සාහ කළා, සම්මන්ත්‍රණ පැවැත්තුවා. හැබැයි ඔවුන් බලය ගත්තයි කියලා පෙන්නන මොහොතේදී, ඔවුන් අටවගත්ත බලය පෙන්නන මොහොතේදී ඔවුන් කියනවා සිංගප්පූරු ගිවිසුම සම්බන්ධ ස්ථාවරය වෙනස් කළා. දිව නවලා දැන් බන්දුරු ගුණවර්ධන මහත්තයාලා කියනවා අපි සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ. ඒක සලකා බලනවා. සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ මොන හරකද කියලා. එතන අපට අහන්න තියෙන්නේ බන්දුරු ගුණවර්ධන මහත්තයා මොන જાතියේ සතෙක් කියලාද මේ රටේ ජනතාව පිළිගන්න ඕන දැන්. මෙහෙම කියනකොට මේගොල්ලොන්ගේ බලාපොරොත්තු හරි පැහැදිලි. එතකොට අවශ්‍ය දේශපාලන අවශ්‍යතාවය හරි පැහැදිලි. මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙනස් වෙන අය නෙමෙයි. මෙතන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ප්‍රතිපත්තිය සිංගප්පූරු ගිවිසුම ගැහුවා නම් යම් අරමුණක් වෙනුවෙන් මේ ආර්ථිකයේ විනාශ කිරීම, ලිහිල් කිරීම, ලිබරල්කරණය කිරීම, අපේ වෙළඳපොළ විවෘත කිරීම, ශ්‍රම වෙළඳපොළ විවෘත කිරීම, තාක්ෂණයේ වෙළඳපොළ විකිණීම, ඒ සියල්ලම මේගොල්ලෝ බලයේ ගත්තත් මේගොල්ලෝ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා කියන එක තමයි මේ සහතික කරලා කියන්නේ. මොකද මේගොල්ලෝ තමයි ලංකාවට ජේම්ස් පැකර්ලා ගෙනාවේ. මේගොල්ලෝ තමයි ලංකාවට මේ අද බලය යටවගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ කණ්ඩායම තමයි ලංකාවට ජේම්ස් පැකර්ලා ගෙනාවේ. කැසිනෝ වීදි හදන්න ගෙනාවේ. ලංකාවේ ගණිකා ව්‍යාපාර නිර්මාණය කිරීමේ ඒ ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපොළ නිර්මාණය කරන්න. කොළඹ නගරයේ වෙළඳපොළක් බවට පත් කරලා ඒ වෙළඳපොළ බහුජාතික සමාගම් වලටත් ඒ වගේම ඔවුන්ගේ ගජ මිතුරන්ටත් විකිණීමේ ක්‍රියාවලියට මේගොල්ලොත් විශේෂයෙන්ම පැවතිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට වඩා දශමයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක දශමයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා ඊටාම් පැහැදිලිව ඔවුන් සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ඉන්න ස්ථාවරය, රුපියල කඩා වැටීම සම්බන්ධයෙන් ඉන්න ස්ථාවරය, පොදුවේ ගත්තොත් ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන ස්ථාවරය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට වඩා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති වලට වඩා දශමයක්වත් වෙනස් නැති බව බලය ලබාගෙන මාසයක් ඇතුළත බලය බලහත්කාරයෙන් ලබාගෙන පාර්ලිමේන්තු ජනවරම විධායකයේ ජනවරම විසින් යටපත් කරගෙන සුළුතරයක් විසින් අද මේ පවත්වාගෙන යන මොහොතකට පවා ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් හරි පැහැදිලි. ඔවුන්ගේ ස්ථාවරයන්ගෙන් හරි පැහැදිලි. ඔවුන් ජනතාවට මේ වග කියන්නේ ඔවුන් ඉතා පැහැදිලි ලෙසම නැවත බලයෙන් ලබා ගැනීමේ උමනා වෙනුවෙන්ම මේ ආණ්ඩුව අටවගෙන තියෙනවා කියන එක තමයි මේකෙන් අපිට පේන්නේ. එවැනි සිදුවීම් කිහිපයක්ම දැන් මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. මොකද අද වෙනකොට ලංකාවේ
ආර්ථිකයේ විශාල පංගුවක් අර්බුදයට යමින් තියෙනවා මොවුන්ගේ ක්‍රියාමාර්ග නිසා. මේ වෙනකොට කොටස් වෙළඳ පොලේ තත්ත්වය කිව්වොත් එහෙම විදේශික ආයෝජන කොටස් වෙළඳ පොලෙන් මේ මාසේ පමණක් ගත වෙච්ච නොවැම්බර් මාසයේදී පමණක් ඉවත් කරගෙන තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 4.5ක් මිලියන 4,500ක් නොවැම්බර් මාසයේදී විතරක් කොටස් වෙළඳ පොලෙන් විදේශික කොටස් ඉවත් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ස්වෛරී බැඳුම් කර ඉවත් කර ගැනීම ගත්තොත් එහෙම ගිය අවුරුද්දේම බිලියන 118.8ක් නොවැම්බර් මාසයේදී විතරක් මිලියන 1,800යි හරියටම ගත්තොත් මිලියන 1,804ක් බිලියන 18ක් ස්වෛරී බැඳුම් කර ඉවත් කරගෙන ගිහිල්ලා තියෙනවා. විදේශ බැඳුම් කර ඉවත් කරගෙන තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ වෙන්නේ 2019 ජනවාරි 15 වෙනකොට ලංකාව අඩුතරමේ ඩොලර් බිලියනයක් විදේශ ණය වාරිකේ ගෙවන්න ඕන. අද උන්ට විදේශ ණය වාරිකේ ගෙවීම පිළිබඳ අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මොකද ලංකාව ණය කරපු ඉතිහාසය අපි කවුරුත් දන්නවා. ලංකාව ණය කිරීමේ ඉතිහාසයේදී 2017 දෙසැම්බර් 31 වෙනකොට රුපියල් කෝටි දශලක්ෂ 39000ක් ලංකාව ණයයි. ඒ ලංකාව ණය පංගුවෙන් කෝටි 6,28,000ක් රාජපක්ෂ මහත්මයාගේ රාජපක්ෂ පාලනයේ කාලෙදී ණය කරපුවා තියෙන්නේ. ඒතර මේ ණය වාරික දැන් ගෙවන්න ඕන මේ රටේ ජනතාව. ඒ ණය වාරික ගෙවද්දී අද ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරන්න බැරුව තියෙනවා. පාර්ලිමේන්තුවට අටවගත් ආණ්ඩුවක් නැති නිසා එන්න බැරුව තියෙනවා. ඔවුන්ට සුළු බහුතරයක් පෙන්වන්න බැරුව තියෙනවා. හැබැයි ආණ්ඩුවක් හැටියට ජනාධිපතිවරයා ආණ්ඩුවක්පත් නොකලත් කැබිනට් මණ්ඩලයක් මේ රටේ නොතිබුණත් මේ රට පිටරටින් ගත්ත ණය ගෙවන්න ඕන. අපිට කියන්න බෑ කාටවත් දැන් අපේ රටේ කැබිනට් මණ්ඩලයක් නැහැ. අපේ රටේ අගමැතිවරයෙක් නැහැ. අපේ රටේ මුදල් ඇමතිවරයෙක් නැහැ. අපේ රටේ ජනාධිපති විතරයි ඉන්නේ. ඒකින්ද අපි ණය ගෙවන්න බෑ කියන්න බෑ. ඒ නිසා ජනාධිපතිවරයා දැන් ලංකාවට ලෝකෙට කියන්න ඕන ජනවාරි 15 වෙනිදා වෙනකොට ණය වාරිකය ගෙවන්නේ කොහොමද කියලා. ජනාධිපතිවරයා දැන් ලංකාවට කියන්න ඕන ලෝකෙට කියන්න ඕන ජනතාවට කියන්න ඕන අයවැය කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. ජනාධිපතිවරයා කියන්න ඕන මුදල් ඇමතිවරයෙක් නැති නිසා අධ්‍යාපන ඇමතිවරයෙක් ලංකාවේ නැති නිසා පාසල් දරුවන්ගේ නිල ඇඳුම දෙන්නේ කොහොමද කියලා. ජනාධිපතිවරයා කියන්න ඕන දෙසැම්බර් 31 වෙනිදාන් පස්සේ පෙන්ෂන් එක ගෙවන්නේ කොහොමද කියලා. ජනාධිපතිවරයා කියන්න ඕන රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ කොහොමද කියලා. නැත්නම් ජනාධිපතිවරයාගේ වගකීම තමයි ඒ සඳහා වන తত্ত্বය රට තවත් අරාජික නොකර පත් කරන එක. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඒක මේ ඇති කරපු අරාජිකත්වයට අපි විශ්වාස කරනවා ඍජුවම Tamante ඊළඟ ජනාධිපති අපේක්ෂක ධූරය හදාගන්න තැනක් හදාගැනීමේ මානසිකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා තමයි මේ අරාජිකත්වය නිර්මාණය කළේ. ජනාධිපතිතුමාට මේ අගමැතිවරයෙක් එක්ක වැඩ කරන්න බැරි හීනමානයක් තියෙනවා නම් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයක් එක්ක වැඩ කරන්න බැරි මානසික ආබාධයක් තියෙනවා නම් ඒක වෙනම බේර ගන්න ඕන ප්‍රශ්නයක්. ඒකට රටේ ජනතාව පලි නැහැ. ඒකට රටේ මේ ආර්ථිකේ පලි නැහැ. අද මේ මුළු රටම විකෘති තත්ත්වයකටපත් කරලා තියෙන්නේ. අද රටේ ආයතනවල නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. නිලධාරීන්ට නියෝගයක් නිර්දේශයක් චක්‍රලේඛයක් ඉදිරිපත් කරන්න ඉහළින් පාලනයක් නැහැ. එහෙම තියෙද්දී මේ අටවගත්ත කැබිනට් එකත් විවිධ ගනුදෙනු කරමින් ඉන්නවා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා කොළඹ වරායේ ජයබහලු පර්යන්තේ සිවිල් කටයුතු සහ කන්ටේනර් මෙහෙයුම් කටයුතු චීන සමාගම් දෙකකට ලබා දෙන්න ඔය අටවගත්ත කැබිනට් මණ්ඩලය නොවැම්බර් මාසේ පළවෙනි සතියේ තීරණය කළා තියෙනවා. පාර්ලිමේන්තු ජනවරමෙන් බහුතරයක් නැති කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා ජයබහලු පර්යන්තේ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනියටත් ෂැන්හයි තවත් කම්පැනියකටත් ඩොලර් මිලියන 25.7ක ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබා දෙන්න. ඒක ඒ පැත්තෙන් ලබා දෙන ගමන් අද චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 500ක් ඒගොල්ලෝ ඉල්ලන ණයක්. ඒ ණය ඉල්ලන්නේ දැනටමත් චීනය 5.3%කට ඩොලර් බිලියනයක් ණය දීලා තියෙනවා. එතකොට මේ දැන් මේ අටවගත්ත කැබිනට් මණ්ඩලයයි ජනාධිපතිවරයයි හිතනවා නම්
චීනෙන්ම සංවර්ධන ණය අරගෙන ලංකාවේ ණය මාර්ගය ගෙවන්න පුළුවන් කියලා. චීනෙන්ම දෙන ඒ සංවර්ධන ණය වෙනුවෙන් නැත්නම් ඒ බැඳුම් කර වෙනුවෙන් ඒ මුදල් නිකුත් කිරීම වෙනුවෙන් වරායයි ගුවන් තොටුපළයි ඔක්කොම චීනෙට දුන්නට හරියනවයි කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒසා විශේෂයෙන්ම මේ තියෙන අරාජිකත්වය තව ඉස්සරහට යන්න අමාරුයි. ඒක මම හිතන්නේ නැහැ දැන් මේ කාටවත් තේරෙනවා කියලා පැහැදිලි වශයෙන්. මොකද ජනාධිපතිවරයාට දැන් තියෙන ප්‍රශ්නේ තමයි අටවගත්ත ආණ්ඩුවේ බහුතරය පෙන්වන්නේ කොහොමද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ප්‍රශ්නේ තමයි මේ අටවගත්ත ආණ්ඩුවේ බහුතරය හදාගන්නේ කොහොමද කියලා. බහුතරය නැතුව ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවට එන්න විදියක් නැහැ. හැබැයි රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ මොකද? රට ඉස්සරහට යන්නේ කොහොමද? දරුවන්ගේ නිල ඇඳුම් ටික හම්බෙන්නේ කොහොමද? දැන් මේ ලබන අවුරුදු වෙනකොට පෝරසාන ආධාරයට මුදල් වෙන් කරන්නේ කොහොමද? පෙන්ෂන් එකට මුදල් වෙන් කරන්නේ කොහොමද? රජයේ වැටුප් ගෙවන්නේ කොහොමද? ඒ නිසා ඊටහම් පැහැදිලි ඒ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය උඩු යටු කරලා තියෙනවා, විකෘති කරලා තියෙනවා. ඒ කිරීම ඒ தත්ත්වයටපත් කිරීම පිළිබඳව මම කියන්නේ පක්ෂ ભેදයකින් තොරව සියලු ජනතාව එරෙහි වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් හදුනොත් අපට හොඳයි කියලා හිතන ජනතාව පවා අපි විශ්වාස කරනවා මේ වෙලාවේදී මේ රටේ පැවැත්ම පිළිබඳව. රට අරාජික නොකිරීමේ වගකීමෙන් ගැලවෙන්න බෑ ඒ අයටත්. ගහලා හරි කමක් නැහැ ආණ්ඩුවක් අපිට තියෙනවා නම් හොඳයි කියලා හිතන කට්ටියක් ඉන්නවනම්. එවැනි මානසිකත්වයක් තියෙන ජන කොටසක් හරි ඉන්නවනම්. මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොම හරි ආණ්ඩුවක් හදාගන්න හොඳයි කියලා හිතන පිරිසක් ඉන්නවනම් ඒ ජනතාවත් හිතන්න ඕන මේ අරාජිකත්වයෙන් තමන්ගේ දරුවන්ට අපේ ජන ජීවිතේට ආර්ථිකයට වන බලපෑම අපි කොහොමද ගැලවෙන්නේ කියලා. මොකද ඒ පිළිබඳ ප්‍රශ්නෙට අපි විශ්වාස කරනවා දැන් කිසිදු පාලකෙක් වගේ කියන්නේ නැහැ. කිසිදු පාලකෙක් වගේ කියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තිත් දිගින් දිගටම සිද්ධ කරමින් තිබුණේ අපේ රට ණය කරන එක, බඩු මිල වැඩි කරන එක, මාස්පතා මිල සූත්‍ර ගෙනල්ලා තෙල් මිල වැඩි කරන එක. ඒගොල්ලෝ ජනතාවගේ ජන ජීවිතය ගැන මොහොතක්වත් හිතුවේ නැහැ. ජනතාවට බඩු මිල කොහොමද බලපාන්නේ? තෙල් මිල වැඩි වෙනකොට ජනතාවගේ ආප්පින්දියාප්පින්දල වැඩි වෙන්නේ කොහොමද? රුපියල කඩා වැටෙනකොට ජන ජීවිතේට කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිවරුන්ටත් හැඟීමක් තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේ ආණ්ඩු බලහත්කාරයෙන් පිහිටවන්න සතියකට කලින් දින කිහිපයකට කලින් මංගල සමරවීර මුදල් ඇමතිවරයා හැටියට මිල සූත්‍රය මොකක්දයි කියලා අහද්දී විහිළු කරේ ජනතාවත් එක්ක. ඉතින් ඒ විහිළු කරපු ඒ විහිළුවට වාජනය වෙච්ච ජනතාවටම අද ඩොලරය ශක්තිමත් වීමෙන් රුපියල කඩා වැටීමෙන් නැවතත් ඒ පීඩාව අත්විඳින වෙලා තියෙනවා. ඒ පීඩනේ එහෙමමයි. බඩු මිල වැඩි වීමේ පීඩනේ එහෙමමයි. රට ණය වීමේ පීඩනේ එහෙමමයි. මේ සියල්ල එක දිගට ගලාගෙන යමින් තියෙනවා. එතන විශේෂයෙන්ම අපි දකින දේ තමයි රට මේ ඇති කරලා තියෙන අරාජික තත්වයට මේ අයට විසඳුම් ඇත්තේ නැහැ. ඒ නිසා බරපතල තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒක බලපාන ශේෂ්ඨ හැටියට ගත්තොත් එහෙම අපි දන්නවා සමහර පාර්ලිමේන්තුවේදීත් අපි දැක්කා මේ සමහර විහිළු දහළු කරන ඇමතිවරයයි කියා ගන්න නම් කරගත්ත පිරිස් ලංකාව අභියෝග කරන ලෝකෙට. මං හිතන්නේ මේ වෙලාවේ ලෝකේ කිසිම රටක් තවත් රටකට අභියෝග කරන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදය දේශපාලන ප්‍රතිවිරෝධතා සියල්ල තිබියදී පවා උතුරු කොරියාවත් එක්ක සාකච්ඡාවන් වලට පෙළඹුණේ ලෝක බලතුලනය සම්බන්ධයෙන් ලෝකේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට යම් කිසි විග්‍රහයක් තියෙන නිසා. ඒ නිසා ඔවුන් උපක්‍රමික ලෙස හෝ උතුරු කොරියාවත් එක්ක පවා සාකච්ඡා කරනවා. එහෙම තියෙද්දි අපි කිව්වොත් එහෙම අපට වැඩක් නැහැ ලෝකේ කිසි රටක් කියලා. දැන් අපේ රටේ ඇඟලුම් කර්මාන්තේ අද ඉන්න බොහෝ අයට තියෙන ප්‍රශ්න තමයි අපි මේ හදන ඇඟලුම් අපි යුරෝපයට යවන්නේ. අපේ තේ නිෂ්පාදන වලින් වැඩිම පංගුවක් අපි වෙළඳපොළ යුරෝපේ. අපේ රබර් ආශ්‍රිත නිෂ්පාදන වලින් වැඩිම පංගුවක් යුරෝපේ. අපිට ලෝකේ කිසිම රටකින් අපිට බලපෑම ඕනේ නැහැ. හැබැයි ලෝකෙට අපි බලහත්කාරයන් පාන්න තරම් ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක්, නිෂ්පාදන වශයෙන් ස්වාධීනත්වයක් සහිත රාජ්‍යයක් නෙමෙයි. ඉතින් අපි ලෝකෙන් ගේන තෙල් වලින් යැපෙනවා, ලෝකෙන් එන බෙහෙත් ටිකෙන් යැපෙනවා, ලෝකෙන් ගේන යන්ත්‍ර සූත්‍ර වලින් යැපෙනවා. අපි බරපතල විදියට අයවැය හිගේ පියව ගන්න බැරි, අයවැය හිගේ පියවා ගැනීම සඳහා පමණක්ම ණය ගන්න. අයවැය හිගේ පියවන්නත් අපි ණය ගන්න. අපේ අපනයන ආර්ථිකේ තවදුරටත් ශක්තිමත් කළ යුතු. නමුත් ශක්තිමත් නැති රටක්. එහෙම තියෙද්දි අපි විශ්වාස කරනවා මේ අද දවසේදී කොටස් වෙනද පොලේ ඇති වෙන විචලනයන්
අපනයන වෙළඳ පොලේ ඇති වෙන කඩාවැටීම්, අපට සංචාර කර්මාන්තයෙන් ලැබෙන ආදායම් අහිමි වීම මේ දින ගණන තුල පවා මේ මාසයක ඇතුළත අපේ රටේ ආර්ථිකය ඇතිවලා තියෙන මේ දැවැන්ත අර්බුදය කඩාවැටීම අපේ රටේ තිරසාර පැවැත්ම පැත්තෙන් හිතුවොත් ඉදිරි අවුරුද්දේ පැවැත්ම පැත්තෙන් හිතුවොත් බරපතලයි. මොකද හේතුව අපි ලබන අවුරුද්දේ ගෙවන්න තියෙනවා අපේ රට ලබන අවුරුද්දේදී දල වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5800ක් ණය වාරිකයක් ගෙවන්න ඕන. මීට කලිනුත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවති මේ රජය බිඳ වැටෙන්න කලින් මේ ආණ්ඩු බිඳ වැටීමට කලින් රජයට අවධාරණය කරපු දෙයක් තමයි 2019 සහ 2020 තමයි මේගොල්ලෝ ඉතිහාසයක් පුරා අරගත්ත ණයවල වැඩිම ණය වාරික සහ පොලී ගෙවන්න වෙන අවුරුද්ද කියලා. ඒ නිසා ඇත්තටම දැන් ජනාධිපතිවරයාගේ වගකීම තිබුණේ රටේ නිෂ්පාදනය ශක්තිමත් කරලා, අපනයන වෙළඳපොළ ශක්තිමත් කරලා, විදේශ රාජතාන්ත්‍රික ගනුදෙනු ශක්තිමත් කරලා, අපේ ණය ගිවිසුම් යලි සමාලෝචනයට ලක් කරලා, ණය ගිවිසුම් වලින් යම් කිසි සහනයක් ලබන්න පුළුවන් රටවල් එක්ක සාකච්ඡා කරලා, සහන කාල පරිච්ඡේදයන් අරගෙන මේ 2019 සහ 2020 එළඹෙන ආර්ථික අර්බුදයට රටක් හැටියට මුහුණ දීමේ සූදානම් කිරීම. ජනාධිපතිවරයාට වගකීමක් තිබුණේ නැහැ අපි විශ්වාස කරන විදිහට මේ රට අරාජික කිරීමේ සූදානමක් සැලැස්මක් හදන්න. නමුත් වර්ෂ අවසානයේදී සාමාන්‍යයෙන් ආයතනික ව්‍යාපාරිකුණත් වර්ෂ අවසානයේදී කරන්නේ ගිණුම් පියවන එක. හැබැයි අපේ රටේ ජනාධිපතිවරයා කරේ රටේ ගිණුම අවුල් කරන එක. රටේ ගිණුම අවුල් කරපු එක දැන් කරලා තියෙනවා. රටේ ශේෂපත්‍රය අවුල් කරලා තියෙනවා. අද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට තීන්දුව ගන්න බැරි මට්ටමක් පත් කරලා තියෙනවා. අපි පැහැදිලිව දන්න දෙයක් තමයි මේ විසර්ජන පනතේ ප්‍රතිපාදන වෙන් කළ තියෙන්නේ පාර්ලිමේන්තුව දෙසැම්බර් මාසෙ 31 දක්වා පමණයි. දෙසැම්බර් මාසෙ 31 වෙනිදාන් පස්සේ කවුරු හරි අමාත්‍යාංශ ලේකම්වරයෙක් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම කටයුතු කරනවා නම් දැන් මේ තියෙන තත්ත්වයට අයවැයක් ඉදිරිපත් කරන්නේ නැතුව ලලිත් වීරතුංග නඩු තීන්දුව කියවගෙන එන්න තමයි වෙන්නේ ඒ අයට. ලලිත් වීරතුංග නඩුවේ සාක්ෂි සටහන් බලන්න එක තමයි හොඳම දේ. මොකද ඒ තරමට රට අවිනිශ්චිත තත්ත්වයකට දැන් පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආර්ථික ඔස්තාරලා බන්දුල් ගුණවර්ධන මහත්තයලා බලය ගන්න කලින් කියන්නේ එකක්, බලය මොහොතකට හරි ලැබුණට පස්සේ කියන්නේ තව එකක්. ඔවුන් බලය ගන්න කලින් රුපියල ස්ථාවර කරන්න, ශක්තිමත් කරන්න උපාය උපක්‍රම මැජික් හැටියට පෙන්නනවා. අපිට දෙන්න අපි කරලා පෙන්නන්න මේගොල්ලන්ට තමයි බෑ කියලා. ඒගොල්ලන්ටත් බෑ මේගොල්ලන්ටත් බෑ. එක්සත් ජාතික පක්ෂය ඔප්පු කරා ඒගොල්ලන්ට කරන්න බෑ කියලා. හැබැයි දැන් මේ මාසය ඇතුළත මේගොල්ලොත් හරි පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා අඩුතරමේ කරන්න තියා පාර්ලිමේන්තුවටත් එන්න බෑ කියලා. පාර්ලිමේන්තුව පැත්තටත් එන්න බෑ කියලා. සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාවරත් ඒක තමයි. දැන් අපි අහන රටේ ජනාධිපතිවරයාගෙන් රටට අහිතකර ගිවිසුම් ගහන්නේ නැහැ කියලා කියනවා. ඒ සඳහා අටවගත් ආණ්ඩුව මොකද්ද සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාවරේ? ජනාධිපති සිරිසේන මහත්තයාට එක්සත් ජාතික පක්ෂේ පාලනය ඇතුලේ සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න බලපෑමක් කරන්න බැරි නම් ඒ නිසා අටවගත්ත නම් මේ ආණ්ඩුවෙන් ඔහුට පුළුවන්ද දැන්? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රුපියල ස්ථාවර කරන්න බැරි වුණා නම් ඒ කැබිනට් මණ්ඩලෙන් මේ කැබිනට් මණ්ඩලෙන් පුළුවන්ද? බන්දුල් ගුණවර්ධනත් එක්ක පුළුවන්ද? හරි පැහැදිලි. එතකොට මම මේ කියන්නේ ඒක නෙමෙයි මේගොල්ලෝගේ අවශ්‍යතාවය. ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය තියෙන්නේ රට අස්ථාවර කළා හරි, ආර්ථිකය අස්ථාවර කළා හරි, ජන ජීවිතය අස්ථාවර කළා හරි, අඩුතරමේ නිල ඇඳුමවත් දෙන්න තැකීමක් නැතුව හරි තමන්ගේ බලය අටව ගන්න. බලය අටවා ගැනීම වෙනුවෙන් වන සලස්මක් විතරයි වුන් දැන් අනුගමනය කරමින් තියෙන්නේ. ඉතින් ඒකේ බරපතල ප්‍රතිවිපාකයක් තියෙනවා. මොකද හේතුව 1950 ඉඳලා අපේ රටේ අයවැය හිගිය බරපතල විදිහට වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. 1950 දී රුපියල් මිලියන 163ක් තිබිච්ච අයවැය හිගියේ දැන් මේ 2017 වෙනකොට මට්ටමට ඇවිල්ලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේ ගත වෙච්ච කාලය ඇතුළත විතරක් 2005 ඉඳලා මේ දක්වා විතරක් රුපියල් කෝටි 67511ක් 2015 වෙනකොට අයවැය හිගියේ පරතරය. මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන් නම් ආණ්ඩුව හදන්න, ආර්ථිකයක් හදන්න, ඒ ඔහුගේ ගත කරපු කාලය ඇතුළත රුපියල් කෝටි 67511ක් අයවැය පරතරේ පමණක්. 2015 දී රුපියල් කෝටි 23823ක් ඒ අවුරුද්දේ විතරක් අයවැය පරතරේ. ඒතර ලංකා ඉතිහාසයේ ලොකුම බරපතලම අයවැය අර්බුදයක් එන මොහොතක මේ අපි ඉන්නේ. රටේ ආදායම් වියදම් අතර පරතරේ. ඉතින් එහෙම තියේදී අපි ණය අරගෙන තියෙනවා.
රුපියල් කෝටි දශලක්ෂ 39000ක් අද අපේ රට ණය කරලා තියෙනවා. ඒ ණය ගෙවන්න විදියක් නැතිව අර්බුදයක පැත්තලා තියෙනවා. ණය ගෙවීම සඳහා පමණක් ජනවාරි මාසය වෙනකොට අඩුතරමේ තව දැන් තියෙන ප්‍රමාණයට අමතරව තව ඩොලර් බිලියනයක් මේ රට හොයන්න ඕන. රටක් හැටියට. දැන් එහෙම තියෙද්දි තමයි කොටස් වෙළඳ පොලෙන් කොටස් අයිතිකරුවන් විදේශ අයිතිකරුවන් අද එළියට යන්නේ. ශෛරී බැඳුම් කර වල ආයෝජනය කරපු අය බැඳුම් කර නිදහස් කරගෙන එළියට යන්නේ. ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. මේ ආර්ථිකයේදී අවිනිශ්චිතතාවය ඇතිලා තියෙනවා. කාට හරි කියන්න පුළුවන් නෑ දේශීය වෙළඳ පොළ ශක්තිමත් දේශීය ආයෝජක අපිත් එක්ක ඉන්නවා කියලා. නෑ ඔබ දන්නවා අපි කවුරුත් දන්නවා අද වෙනකොට දේශීය ආයෝජකයෝ අවිනිශ්චිතතාවයෙන් ඉන්නවා මොකක්ද මේ රටේ තියෙන ආණ්ඩුව කියලා. මොකද දේශපාලන අස්ථාවරත්වයක් අනිවාර්යයෙන්ම ආර්ථික අස්ථාවරත්වයකට බලපානවා. ආර්ථික අර්බුදයන් විසින් දේශපාලන අස්ථාවරත්වයන් නිර්මාණය කරන වගේම ඒ දේශපාලන අස්ථාවරත්වය දිගින් දිගට පවතිද්දී ඒ ආර්ථිකය කවදාකවත් ස්ථාවර වෙන්නේ නැහැ. ශක්තිමත් වෙන්නේ නැහැ. ඒකට ඕන තරම් දැන් සිදුවීම් පෙළ ගැහිලා තියෙනවා. ඒ සිදුවීම් වලට සමහර නිලධාරීන් විවිධ අර්ථකථනයන් දෙනවා. හැබැයි අපිට පේන දේ තමයි ආයේ පාරක් අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යට ගිහිල්ලා හිටපු අලු යට ගියපු හොර රැළ ඒ අය නැවත දැන් අලු දුවිලි ගසාගෙන තනතුරු වලට එමින් තියෙනවා. තනතුරු වලට එමින් තියෙන පරණ පුරුදු රැකියාවල් නැවත අල්ලන්න පටන් අරන් තියෙනවා. පරණ පුරුදු ක්‍රමවේදයන් යලි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා දැන් වෙනකොට අපි දැක්කා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිකමට එක්කෙනෙක් පත් කරා. අනිකුත් ආයතන වලටත් එවැනි පත් කිරීම කරන්න මේ වෙලාවේ උත්සාහ කරමින් තියෙනවා. ඒ නිසා පරණ හොරු රැළ නැවත අලු දූලි ගසමින් එනවා. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ தත්ත්වය අපි විශ්වාස කරනවා රටක් හැටියට අපිට තාම භයානක තත්ත්වයක් නිර්මාණය වෙන එකක්. මේ අස්ථාවරත්වයට වහාම උත්තර සොයන්න ඕන වෙන කවුරුත් නෙමෙයි ජනාධිපතිවරයා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අඩුතරමේ දරුවන්ට නිල ඇඳුමක් දෙන්න බැරි මට්ටමකට පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ඇඳුම් ගලව ගත්තට අපට කමක් නැහැ. ඒගොල්ලෝ දේශපාලන වශයෙන් අද නිර්වත් වෙලා තියෙන හැමෝම. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔහුගේ දේශපාලන අනාගතය අවසන් කරගෙන ඉවරයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රටේ සාමාන්‍ය ජනතාව අතර යම් හෝ ගෞරවයක් තිබ්බනම් ඒ ගෞරවේ අද බිඳුවට බට්ටගෙන ඉවරයි. මේ දේශපාලන කුමන්ත්‍රණය මෙහෙවපු හැමදෙනාගේම රෙදි ගැලවිලි ඉවරයි. മന്ത്രിවරු සල්ලි වලට ගන්න කතා කරපු අය ඒ හැමෝගෙම විවෘතව පේනවා මොකද තත්ත්වය කියලා. ඒ හින්දා මෙන්න මේ අරාජිකත්වයට මේ දේශපාලනේ මේ සූදුව කරන හැමදෙනාම වක් කියන්න ඕන. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි පක්ෂයක් හැටියට අපි විශ්වාස කරනවා මේ රටේ පාර්ලිමේන්තුව තුල දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය වෙන්න ඕන. ඒ වගේම රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව නිර්මාණය වෙන්න ඕන. සහ රටේ ජනතාවගේ ජන ජීවිතේ මේ ඇති වෙමින් තියෙන අස්ථාවරත්වය අරාජිකත්වය වහා පියමන් කරන්න ඕන. ඒකට උත්තර ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට හොයන්න ඕන. ඒ නිසා පළවෙනි දේ තමයි ආණ්ඩුවක් නැති තත්ත්වයක් අද තියෙනවා. එහෙනම් මේ රටේ ආණ්ඩුව මොකක්ද කියන එක පිළිබඳව ආණ්ඩුව ස්ථාවර කිරීම පිළිබඳව වගකීම තියෙන නැවතවතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා ඒ ස්ථාවර තත්ත්වය රටේ නිර්මාණය කළ යුතුයි කියන එක තමයි අපි මේ අර්බුදයේදී දකින්නේ. අපි මේ පිළිබඳව තවත් කරුණු ප්‍රමාණයක් අපේ වසන්ත සමරසිංහ සහෝදරය ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය මේ මොහොතේ මුහුණ දීලා තියෙන අර්බුදය පිළිබඳව හඳුනේ සහෝදරයා කරුණු ගණනාවක් පැහැදිලි කරා. ඒකේ බලපෑම සහ අද දවසේ එදා විපක්ෂයයි කියාගත්ත කට්ටිය කියපු කතා සහ බන්දුල ගුණවර්ධන මහත්මයා ආපහු අපිට සැක රුපියල් 2500න් අයත් රටේ ජනතාවට කන්න දෙන්නද මේ ලෑස්ති වෙන්නේ කියලා. ඒ මොකද එක පැත්තකින් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල විලිලැජ්ජ නැති දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට අද අපේ රටේ පොඩි දරුවගේ පාසල් නිල ඇඳුම නැති වෙලා. GSP+ සහනය පිළිබඳ බරපතල සංවාදයක් සමාජය ඇති වෙලා තියෙනවා. ඒ හරහා GSP+ සහනය නැවත අපිට නැති වුණොත් කර්මාන්ත ගණනාවක් අර්බුදයට ලක් වෙනවා. එයාලා රටට එන්න තියෙන ඩොලර් තව ප්‍රමාණයකින් පහළ යනවා සහ රැකියාව විශාල ප්‍රමාණයක් අර්බුදයට ලක් වෙනවා. අනිත් පැත්තෙන් සංචාරක ශාස්ත්‍රය ඇතුලේ අපේ රටේ යුරෝපයට වින්ටර් එක පටන් ගන්නකොට ලංකාවේ සංචාරක ශාස්ත්‍රයේ සීසන් එක පටන් ගන්නවා කියලා කියන්නේ. නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් සංචාරකයෝ අපේ රටට එන්න පටන් ගන්නවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා අපේක්ෂා කරපු සංචාරක පැමිණීමක් පිළිබඳව සංචාරක ශාස්ත්‍රය ඇතුලේ විශාල සාකච්ඡාවක් සංවාදයක් තිබුණා. හැබැයි අද වෙනකොට සංචාරක මණ්ඩලයේ ආයතන 4ම සභාපතිවරු නැහැ. ආයතනේ නන්නත්තරයි.
ගිය සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ ලංකාවට එන්න හෝටල් බුක් කරපු සංචාරකයෝ 125කට වැඩිය ප්‍රමාණයක් තමන්ගේ මෙහාට එන්න තිබිච්ච බලාපොරොත්තු අත්හැරලා වෙන රටවල් වලට යනවා මෙහි හොටෙල් බුකින් එක කැන්සල් කරලා. ඉතින් ආර්ථිකයට ලැබෙන්න තිබිච්ච තැවැන්ත මුදල් ප්‍රමාණයක් අද අපිට නැති වෙලා තියෙන මේ අර්බුද නිසා. මොකද ඔවුන් කැමති නෑ තමන් නිවාඩුව ගත කරන්න යන රට ඇතුලේ අභ්‍යන්තර අර්බුද එහෙම නැත්නම් දේශපාලන අස්ථාවරත්වයන් ගොඩනැගිලා තියෙනවා නම් ඔවුන් දෙපාරක් හිතනවා රටට එනවද නැද්ද කියලා. අද මේ මතු කරලා තියෙන තත්ත්වයේ විසින් අපේ ආර්ථිකයට කරලා තියෙන බලපෑම. කර්මාන්ත ශේෂ්ත්‍රේ කර්මාන්ත කරුවා ආර්ථිකය ඇතුලේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා හොයාගන්න බැරුව අද අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. මොකද බදු පිළිබඳව කතා කරා, බදු අඩු කිරීම පිළිබඳව කතා කරා, සහන පිළිබඳව කතා කරා, දෙන යන ගන්න දේ මොනවාද කියන නිශ්චිත ස්ථාවරයක් නැතුව ආයෝජන එන හිටලා තියෙනවා. අර හඳුනේ සහෝදරයා පැහැදිලි කරා වගේ කොටස් වෙනදවල තිබිච්ච විශාල ආයෝජන ප්‍රමාණයක් ගලවන් යනවා විදේශ ආයෝජකයන් ලංකාවේ. රට ඇතුලේ අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ අර්බුදය පියමන් කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න අද ආණ්ඩුවක් නෑ රටේ. නිසා ජනාධිපතිවරයා දැන් රටට වග කියන්න ඕනේ. ඔහු විසින් සිදු කරපු මේ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය අද බරපතල ආර්ථික අරාජිකත්වයක් රට ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක ඇතුලේ ඔහු කියනවා මේ දැන් ඩොලර් එක අතෙන් අල්ලලා නවත්ත ගන්න බෑ කියලා. හැබැයි එදා කිව්වේ මොකක්ද? එදා බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා මේ නායකයෝ දෙපළගේ සිල්ලර කතා වලින් ඩොලරය මේ රුපියල අවප්‍රමාණය වෙන එක වහගන්න බෑ සිල්ලර කතා වලින්. ඒ නිසා මේ ට්‍රම්ප්ට බැනලා හරියන්නේ නැහැ. එදා මේ කියපු කතා. නේ. ඒ නිසා මේ ආර්ථිකය ඇතුලේ කරන්න ඕන වෙනස්කම් ගැන ඔහු කිව්වා. හැබැයි අද මොකද කියන්නේ? දැන් කියනවා මේ රාජපක්ෂ මහත්තයා මේ දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා. ඒ නිසා දැන් මේ ඩොලරේ කඩා වැටීම ගැන රාජපක්ෂ මහත්තයාට දොස් කියලා හරියන්නේ නැහැ කියලා. නේදත් ඕක කියන්න එපා. හැබැයි අපි කියන්නේ මේ දෙගොල්ලම එනකොට නේද? එනකොට අර කන්න වුණාම කබරගොයා තලගොයා කරගන්නවා වගේ දැන් අර්බුදයක් ආපහු තමන්ට අවශ්‍ය කරන ආකාරයට විග්‍රහ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඒක එතනින් ගියොත් එහෙම රට තවදුරටත් අර්බුදයට යනවා. ඒ නිසා දැන් ආර්ථිකයක් ඇතුලේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය අපේ රටේ මූල්‍ය ශේෂ්ත්‍රයට, කර්මාන්ත ශේෂ්ත්‍රයට, ජන ජීවිතයට අතිශය විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ නිසා මේක වහගන්න අලුත් තුරුම්පු ගහනවා ජනාධිපති ආපහු. දැන් ඊයේ පෙරේදා කිව්වා පහුගිය ආණ්ඩුවේ අවුරුදු 3මාර කාලේ වෙච්ච වංචා දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක් දානවා කියලා. අපි කියන්න ඕනේ අර කන්තලේ සීනි සමාගමේ අල්ලස් සිද්ධියට තව කොමිසමක් දාන්න වෙන හොයාගන්න. හැබැයි අපි අහනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා එතුමාට ඡන්දෙ දීපු ජනතාව ජනවරම දුන්නා හිටපු ආණ්ඩුව රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ පෞල් පාලනයේ සිද්ධ වෙච්ච හොරකම් වංචා දූෂණ අල්ලන්න කියලා. දැම්ම ජනාධිපති කොමිසමක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කොමිසම රැස් වෙලා පැමිණිලි 34ක් විමර්ශනයක අවසන් කරා. ඒකෙන් පැමිණිලි 30කට ආසන්න ප්‍රමාණයක් තියෙන රාජපක්ෂ පවුලට අදාළ වංචා දූෂණ සම්බන්ධයෙන්. අපි අහනවා ජනාධිපතිතුමාගෙන් මේ වාර්තාවලට මොකද වෙන්නේ? දැන් ඒ වාර්තාවත් නඩු විභාග වලට යවනවද? බැඳුම් කර කොමිසමේ වාර්තාව. අපි අහනවා කෝ අවුරුද්දක් ගියා. අවුරුද්දක් ගියා බැඳුම් කර කොමිසමේ වාර්තාව ජනාධිපතිට දීලා. දැන් ජනාධිපතිවරයා තව නිකන් දැන් මේ ෆයිල් එක තියෙනවා කියේ පෙන්න යන්න හදනවා. අපි අහන්නේ පෙන්න යන්න නෙමෙයි. අභියෝග කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් නම් බැඳුම් කර කොමිසමේ ජනාධිපති කොමිසමේ වාර්තාව එලි දක්වන්න. එලි දක්වන්න බෑ. ජනාධිපති ලේකම් කාර්යාලේ ඉඳන් කට්ටිය ඉන්නවා. අභියෝග කරලා කියන එලි දක්වන්න බෑ එතුමාට. ඇයි? එතුමාත් දන්නවා කවුද ඉන්නේ කට්ටිය. සල්ලි ගත්තේ කවුද? බෙදාගත්තේ කවුද? සල්ලි දුන්නේ කවුද? පවුලේ ඥාති කවුද? මේ කට්ටිය දන්නවා. සා වික්‍රමසිංහ මහත්තයාට තියෙන චෝදනාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයට තියෙන චෝදනාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න නගරාධිපතිවරුන්ගේ දරුවන් හරහා account වලට සල්ලි ආපු චෝදනා මේ ඔක්කොම තියෙනවා. අපි මේව රටට කිව්වා. අද වෙනකම් මොකටද බිත්තර රකින්න වගේ තියන් ඉන්නේ? දාන්න එළියට මේවා. එළියට දාන්නේ නැහැ. එළියට දාන්න බෑ. මේවා තිය ඉන්නවා. දැන් බලනවා නම් අඩු කරලා දාන්නේ කොහොමද? නම් කපලා දාන්නේ කොහොමද? නේ අර ඒක නිසා දැන් මේ අය උත්සාහ කරනවා බැඳුම් කර කොමිසමේ වාර්තාව එළියට දානවා කිය දැන් වෙන සෙල්ලමක් රටට පෙන්නන්න. අපි කියන්නේ මේ කොමිසමේ වාර්තාව විතරක් නෙමෙයි දෙවෙනි ජනාධිපති කොමිසම පත් කරන්න කියලා අපි කිව්වා. 2016 අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳන් 2017 දෙසැම්බර් 31 වෙනකන් බැඳුම් කර මේ වංචාව දිගටම සිද්ධ වුණා. සිදුවෙච්ච අලාභය තවත් රුපියල් බිලියන 15කට ආසන්න ඒ කාලය ඇතුලේ. දෙවෙනි ජනාධිපති කොමිසම දාලා ඒක හොයන්න කිව්වා. ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා අද වෙනකන් ඒක ගැන 100ක්වත් නැහැ. ඒ නිසා දැන් මේ එතුමා රට අරාජිකත්වයට පත් කරලා ගෙනාපු කුමන්ත්‍රණය වහගන්න අලුත් කතා කියන. ඒ නිසා අපි කියන්නේ දැන් මේ අලුත් කතා කීක ඉඳලා හරියන්නේ නැහැ. කඩිනමින් රට ස්ථාවරත්වයට පත් නොකළොත් දරුවෝ ජනවාරි මාසේ ඉස්කෝල වෙන්නේ නිල ඇඳුම් නැතුවද?
තව දවස් දෙකකින් නිවාඩු දුන්නාට පස්සේ ගෙවල් වලට ගිහලා නිල ඇඳුම් දෙන්නද? පෙළපොත් සමහර ඒවා තවම ඉස්කෝල වලට ඇවිල්ලා නැහැ. නිල ඇඳුම ලැබෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. දෙමව්පියෝ විශාල ප්‍රමාණයක් මේකෙන් අරුබුදයට යනවා. මොකද පොඩි එකා ඉස්කෝලේට එන්න පටන් ගත්තාම ජනවාරි මාසේ අලුත් ඇඳුමක් දෙන්න ඕනේ. අවුරුද්දේ ඉස්සෙල්ලාම ඉස්කෝලේට යනකොට පොඩි එකාගේ බලාපොරොත්තු ඒක අලුත් ඇඳුමක් ඇඳගෙන අලුත් පොත්පත් ටික අරගෙන ඉස්කෝලේට යන එක. ඒ සිහින ඒ බලාපොරොත්තු විනාශ කරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ කුමන්ත්‍රණයයි. නිසා අපි කියන්නේ මේ රටේ ජනතාව දැන් මේක තේරුම් ගන්න ඕනේ මේගේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය අද රටේ ජනතාවට අත්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ආර්ථිකය මෙතෙන්ට වටලා කර්මාන්තකරුවා සංචාරක ශේෂ්ත්‍රය අද රටේ ආර්ථිකය ඇතුලේ හැම කෙනාටම මේක බලපානවා. ඩොලරය මාසෙට රුපියල් 7කින් වැඩි වෙනකොට පරිප්පු ගේන්න ගිය ගාන රුපියල් 7කින් වැඩි වෙනවා. අවප්‍රමාණය වෙනකොට රුපියල් 7කින් වැඩි වෙනවා. තෙල් ටිකේ ගාන, සීනි ටිකේ ගාන ලංකාවට ගේන ඉදි කට්ටේ ඉඳන් හැමදේම මිල වැඩි වෙනවා. මේක ජන ජීවිතයට බලපානවා. ඒ නිසා ආණ්ඩුවක් හදනවා කියලා සෙල්ලම් ආණ්ඩුවක් හදලා කුමන්ත්‍රණයක් කරලා ආර්ථිකය අර්බුදයට යවලා දැන් වෙන සෙල්ලම් පෙන්නලා හරියන්නේ නැහැ. වෙන ෆයිල් පෙන්නලා හරියන්නේ නැහැ. ඒ නිසා වහාම රැක ඉන්නේ නැතුව බිත්තර රකින්න වගේ බැඳුම් කර කොමිසමේ වාර්තාව දාන්න එළියට. දෙවනි බැඳුම් කර කොමිසම වහාම පත් කරන්න. ඒ නිසා ගිය අවුරුදු 3මාරේ හොරකම් වංචා හොයන්න ඒ වගේම අපි දාපු පැමිණිලි තියෙනවා. ඇමතිවරුන්ට ඒ ආණ්ඩුව ඇමතිවරුන්ට දාපු පැමිණිලි තියෙනවා. වහාම මේ පැමිණිලි විමර්ශනය කරන්න කියලා කියන්න. හොරු අල්ලන්න නම් ඕනේ. ඒ නිසා ජනතාව 2015 ජනවාරි මාසේ 8 වෙනිදා හොඳ එළවපු හොරු ටික ලං කරගෙන අද මෛත්‍රීපාල මහත්තයා හොරු අල්ලන්න හදනවා. ඉතින් අපි අහන්නේ මොන හොරාද ලොකු කියලා මෛත්‍රීපාල මහත්තයා තීරණය කරේ කොහොමද? ඒ නිසා මේ රට අද දවසේ පත් කරපු මේ ආර්ථික අරාජිකත්වයට ආර්ථිකය ඇතුළේ මේ ඇති කරලා තියෙන අස්ථාවරත්වයට සම්පූර්ණ වග කියන්න ඕන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒ නිසා මේ දෙගොල්ලොම රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඉන්නකම් කරේ තියෙන දේ විකුණන් කන්නේ කොහොමද කියලා. දැන් මේ සෙල්ලම් ආණ්ඩුවක් දැන් මොනවද කරන්නේ? ඉස්සරහට තියෙන දේ විකුණන්නේ කොහොමද කියලා දැම්ම ඉඳන් කට්ටියත් එක්ක සැලසුම් සකස් කරනවා. නිසා අපි පහුගිය දවස්වල මහ බැංකු අධිපතිවරයාගම සාකච්ඡාවක් තිබුණා පහුගිය 21 වෙනිදා සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය හැටියට. ඉතින් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව සහ ඔවුන් ඉදිරිපත් කරපු කරුණු අරුව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ලබන අවුරුද්දේ මාස 3කට ණය ගැනීම පිළිබඳ වාර්තාවක් හදලා නැහැ අඩුම ගානේ. ඒකෙන් මොකද්ද කියන්නේ? විකිණීම පිළිබඳ වාර්තාව හදලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක අත්සන් කරපු කිවිසුම් හරහා. නිසා ආණ්ඩුව දවසින් දවස රට අරාජිකත්වයට පත් කරන විකුණන දේ පමණක් ගැන හිතන ආර්ථිකයේ අර්බුදයට යන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ දේශපාලන කුමන්ත්‍රණය විසින් අද මේ ආර්ථිකයේ අර්බුදයට ලක් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට මේ සෙල්ලම් ආණ්ඩුව අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කරන විගඩම නවත්තලා වහාම අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න පාර්ලිමේන්තුව ස්ථාවර කරන්න අවශ්‍ය කරන වැඩ කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිලා දැන් මැදිහත් වෙන්න ඕනේ. කුමන්ත්‍රණය කරලා වෙන දේවල් කී ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ඩොලරය මේ තරමට ඉහළ යන එක නවත්තන්න නම් රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න නම් ආර්ථිකය ඇතුලේ ක්‍රමවේද තියෙනවා පාවිච්චි කරන්න. ලෝකේ රටවල් ආර්ථිකය මෙහෙවන්නේ එහෙම. නිසා දැන් කඩිනමින් ලෝකේ රාජ්‍යයන් එක්ක කතා කරලා ආර්ථිකය ඇතුලේ ස්ථාවරත්වයන් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඩොලර් ණයක් ගන්න ඕනේ අපි. ඩොලර් මිලියන 1500ක 2000ක ණයක් අරගෙන රුපියලේ අස්ථාවරත්වය යම් తాවකාලික පාලනයකට ලක් කරන්න ඕනේ. අවුරුද්දකට වගේ පාලනයකට ලක් කරන්න ඩොලර් බිලියන 2ක විතර ණයක් ගන්න වෙන අඩු පොලියට. හැබැයි එහෙම ගන්න සාකච්ඡා කරන්න ආණ්ඩුවක් නැහැ. ලෝකේ රටවල් එහෙම ණය දෙන්න සූදානම් නැහැ. මොකද අස්ථාවරයි රට. මේක තමයි අර්බුදය. එසා ජනාධිපති රට උමනා නැති වුණාට අපිට මේ රට උමනයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තියෙන මේ රටේ අනාගත පරම්පරාවට මේ රට උමනයි. ඒ නිසා මේ දේශපාලන කුමන්ත්‍රණය විසින් මේ ඇති කරලා තියෙන අස්ථාවරත්වය වහාම පිටු දැකීමට අවශ්‍ය කරන පියවර ගැනීම සඳහා පක්ෂයක් ලෙස අපි මැදිහත් වෙනවා. ඒ වගේම අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කියනවා දැන් ඇති හොඳටම. දැන් මාසයක් මේ රට අස්ථාවරත්වයට පත් කරන්න ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත්තා. වහාම තමන්ගේ කණ්ඩායමට මේ වැඩේ කරන්න බැරි නම් පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවට නොපෙනී සිටීමේ ලෝක වාර්තා තිය සතුටු වෙවි නැතුව වහාම පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මැදිහත් වීම කරලා තමන්ගේ කණ්ඩායමට උපදෙස් දීලා රටේ ආර්ථිකය ස්ථාවර කරන්න එහෙම ආර්ථිකය ස්ථාවර පවත්වා ගන්න බැරි පාර්ලිමේන්තුවක් නම් තියෙන්නේ පාර්ලිමේන්තුව තීරණය කරා ඊට පස්සේ මැතිවරණයකට ගිහිල්ලා කවුද තෝරගන්නේ ආණ්ඩුව කියලා. ඒ නිසා එතෙන්ට මේ රට පත් කරන්නේ නැතුව මේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන එක වහාම නවත්තන්න කටයුතු කරන්න කියන බලපෑම අපි ජනාධිපතිවරයාට කරනවා. ඒ සඳහා පක්ෂයක් ලෙස අපි ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නත් මැදිහත් වෙනවා.
විපක්ෂයේ ඉන්න තරේ ඔහුගේ ජූලි 17 වෙනිදා පාර්ලිමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවල විතරක් නෙමෙයි ඔහුගේ ජූලි 17 වෙනිදා පාර්ලිමේන්තුවේ යෝජනාවක් කරලා තියෙනවා සිංගප්පූරු ගිවිසුම අත්හිටවලා ඒක වෙනස් කරන්න ඕනේ කියලා. ඇත්තම දැන් කියනවා මේ ඒක හරක් වැඩක් කියලා. දැන් ඒ කියන්නේ මේ ඇත්තටම මේක වෙනස් කරන්න බැරිද අත්හිටවන්න පුළුවන්ද? එහෙමනම් මොකද තියෙන මේ ප්‍රශ්නේ කියලා ඔබට මතකයි එක වෙලාවකදී මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අහනවා මේ සිංගප්පූරු ගිවිසුම පිළිබඳව සාකච්ඡාවකදී මාධ්‍යයෙන්. ඒතර ඔහු දෙන උත්තරය තමයි සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා නැහැ කියලා. ඒක හරි විහිළු සහගතයි. මොකද ඊට පස්සේ ඒ එක්කම දැන්ටත් සමාජ ජාලවලත් යනවා. ඔහු එහෙම කියනකොටත් සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් තිබිලා තිබුණේ. පාර්ලිමේන්තුවේ එක් දින විවාදයක් තිබුණා. ඒ විවාදයේදී කරුණු ඉදිරිපත් කරද්දී මහින්දානන්ද අලුත්ගමගේ හොඳට මතකයි. මහින්දානන්ද අලුත්ගමගේ දිනේෂ් ගුණවර්ධන, බන්දුලු ගුණවර්ධන ඒගොල්ලෝ හරි පැහැදිලිව කිව්ව දේ තමයි මේ ගිවිසුම පිළිබඳව වැඩිම විරෝධය දක්වපු පුජ්‍යල හැටියට වුන් හැඳින්වුවේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා මේ ගිවිසුම නැවත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න ඕන කියලා කියද්දී එහෙම සාකච්ඡා නොකර මේ ගිවිසුම අත්සන් කළා තියෙනවයි කියලා කැබිනට් මණ්ඩලයේ තියෙන පත්‍රිකාව ඉදිරිපත් කරා. ඒ තරමට ඔවුන්ගේ විරෝධතාවය තිබුණා. ඒ විරෝධතාවය අපටත් තිබුණා. අපි මේ විරෝධතාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා විතරක් නෙමෙයි අපි එළියේදී රසන් සමසිංහ මන්ත්‍රීතුමත් මමත් අපි සම්මන්ත්‍රණ වටයක් පැවැත්තුවා. ජනතාව දැනුවත් කිරීම ව්‍යාපාර ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් විරෝධය පාන්න පුළුවන් කණ්ඩායම අපි එකතු කරා. වෘත්තිකෙන් එකතු කරා. එකතු කළා අපි ලොකු සමාජ විරෝධයකුත් අපි නිර්මාණය කළා තිබුණා. සිංගප්පූරු ගිවිසුමට එරෙහිව. මේක හොර ගිවිසුමක් බව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීය හැටියට ජනාධිපතිවරයාවත් නොදැන ඉදිරිපත් කරන ගිවිසුමක් කියන එක අපි තා පැහැදිලිව කිව්වා. හැබැයි ඒ තර්කයේම ඉදිරිපත් කරපු ඒ මතයේම හිටපු එදා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම අද උන්ට අනුව මොකද කියන්නේ? උන් කිව්වේ මොකද්ද? අපිට මේක දෙන්න. අපි ගත්ත ගමන් අහෝසි කරනවා කියලා. අද අපි අහන්නේ ගත්ත ගමන් කිසිම කිවිසුමක් අහෝසි කරන්න බැරි බව අපි දන්නවා. හැබැයි ඔවුන්ගේ ස්ථාවරය මොකද්ද දැන්? අද ඒකාබද්ධ විපක්ෂයේ පොදු ජන පෙරමුණේ මොකේ හරි ගමන් නැහැ. ඒ නියෝජනය කරන අයගේ දැන් ස්ථාවරය කෙලින් කියන්නේ. මෛත්‍රීපාල මහත්තයා. අපි අහනවා දැන් කැබිනට් මණ්ඩලයට මේක ගේන්න කියපු අස්තං කරන්න කලින් මේක ගේන්න කියලා එදා මලික් සමරවික්‍රමලට කියපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් කියන්නකෝ ඔය විශේෂ ප්‍රකාශ කරන වෙලාවක සිංගප්පූරු ගිවිසුම ගැන අද ස්ථාවරය මොකද්ද කියලා. අද ස්ථාවරෙත් අපි කියන්නේ එදා ස්ථාවරයෙන් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපිට හරි පුදුමයි සමහර සිංගප්පූරු ගිවිසුම ගැන විවිධ මත පළ කරපු වෘත්තිකයින් යයි කියා ගන්නා උදවියත් අද අර තිත්ත බේත් බීපු ගොළුන් වගේ ඉන්නවා. අද ඒ වෘත්තීය සංවිධාන වෛද්‍ය සංඝම් වෘත්තික ව්‍යාපාර රෑදවල් සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න පාරට වැහපු අය අද නිහඬ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිහඬතාවයන් ඇතුලේ පේන දෙයක් තියෙනවා. බන්දුල ගුණවර්ධන මහත්තයාගේ දෙබිඩි කතාව විතරක් නෙමෙයි. ඒ සිංගප්පූරු ගිවිසුමට ව්‍යාජ විරෝධතාවයක් දක්වපු අය ඒකට ඇත්තට නෙමෙයි මේ විරුද්ධ වෙලා තියෙන්නේ කෙටි මාර්ගිකින් උන්ට බලය ගන්න කියලා. අපි කියන්නේ මෙහෙමයි විරෝධතාවය වෙන්න ඕනකම තියෙන කෙටි මාර්ග වලින් බලය ගන්න විතරක් නෙමෙයි. එහෙම උමනාවකට නෙමෙයි. ඇත්තට විරුද්ධ වෙන්න ඕනේ අහුසි කරන්න. එයින් හෙටත් මේ රටේ ජනතාවත් එක්ක සැබෑ ලෙසම සිංගප්පූරු ගිවිසුමේ පීඩනයට ලක් වෙන වෘත්තිකින් එක්ක ඒ සංවිධානත් එක්ක විරෝධතාවයක් අපිට තියෙනවා ඒකට ඉදිරිපත් කරන්න. මොකද හේතුව අපි හොඳටම පැහැදිලි ඒ සිංගප්පූරු ගිවිසුම මේගොල්ලෝ අටව ගන්න ආණ්ඩුවකින්වත් අහෝසි කරන එකක් නෙමෙයි. පුළුවන්. ඉතින් පුළුවන්. මොකද ඒ සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට එකඟ නොවන විදියට. මොකද ජනවරමක් තියෙනවා අපිට පාර්ලිමේන්තුවේ. මූල්‍ය පාලන බලය තියෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් අනිවාර්යයෙන්ම රටේ මූල්‍ය පාලනයට අවශ්‍ය වෙන ගිවිසුම් සමාලෝචනය කිරීමේ වගකීමක් තියෙනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුව හරියට සභාගත කළා නේ. අද වෙනකොනුත් මේක දෙමළ භාෂාවෙන් පාර්ලිමේන්තුවට පරිවර්තනය කළ ඉදිරිපත් කළානේ. ඒ නිසා පාර්ලිමේන්තුව මේ ගිවිසුම සලකා බලන්න ඕන. මම කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුවට ඒ දේ කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ දේ කරන්න පුළුවන්. මොකද මේ සුළුතර ආණ්ඩුවක් නැති ආණ්ඩුවක් යයි කියා ගන්න කණ්ඩායමට සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න බැරි නම් අපි බලාපොරොත්තු වෙන්න ඕන අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තුව ඒක අහෝසි කරන්න ඕන.
ඒ සඳහා අපට තියෙන හැකියාව මොකක්ද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනනේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි 6 දෙනාට. නමුත් අනිවාර්යෙන් මේ රටේ ජනමතයක් ගොඩනගලා ඒ ජනමතය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව තුලින් හෝ මේක අවශ්‍ය කරන්න ඕන. මොකද හෙට දවසේදී මේ කිවිසුම ක්‍රියාත්මක වෙනකොට ඔය කවුරුත් නැහැ. දැන් හොඳම විහිළුව වෙන්නේ කිවිසුම ගහපු මලික් සමරවික්‍රම මහත්තයලා මේ පැත්තේ ඉන්නවා. දැන් කිවිසුමට වග කියන්න කරට අරන් තියෙන්නේ විරුද්ධ වෙච්ච බන්දුරු ගුණවර්ධන මහත්තයලා. හරිද? දැන් කිවිසුම ක්‍රියාත්මක කිරීමේ කටයුත්තට අත ගහලා තියෙන්නේ කිවිසුමට විරුද්ධ වෙච්ච බන්දුරු ගුණවර්ධන මහත්තයලා. ඉතින් ඒක තමයි මේ දේශපාලනයේ තියෙන විහිළුකාරී හාස්‍යජනක තත්ත්වය. එහෙනම් දැන් අපිට වෙන්නේ මොකක්ද දන්නවද? මලික් සමරවික්‍රම මහත්තයලා ගහපු කිවිසුමට බන්දුරු ගුණවර්ධන මහත්තයලාගේ ආණ්ඩුවක් අටවගෙන තියෙන වෙලාවේදී විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. දැන් අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ වගේ විහිළු වලට දායක වෙන්නේ නැතුව මේ රටේ ජනතාව සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් පාලනයක් හදන්න ඕන. මේ ජාතිය දෙගොල්ලම ප්‍රතික්ෂේප කරමු. මහින්ද පාර්ශවයේ කියන්නේ කතානායකවරයා තමයි මේ අර්බුදයේ නිර්මාණ කරුවෝ එන්න ඔහු නිවැරදිවට එක්ක අපි පාර්ලිමේන්තුවේ යන්නේ. ඉතින් කතානායකවරයෙක් ඉවත් කරන තෙක් පාර්ලිමේන්තු නොගින් බෑනේ. තාත්තත් එක්ක තරහ වෙලා ගෙදර ආවේ නැහැ වගේ වැඩක් නේ ඒක. දැන් කතානායකතුමා ඉවත් කරන්න ඒගොල්ලෝ පාර්ලිමේන්තු වෙන්න ඕන. ඔහු වැරදි ක්‍රියාමාර්ගයක් අරගත්තම කියමුකෝ. අපි හිතන්නේ නැහැ එහෙම කොහොමවත්ම කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුකූලව කටයුතු කරලා තියෙන්නේ. අපි විශ්වාස භංග ඉදිරිපත් කිරීමත් ඒ සියලු කාරණා කරලා තියෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ව්‍යවස්ථාවට අනුව. අපි හිතමු කතානායකතුමා මොහොතකට අපි හිතමුකෝ වැරදිම ආකාරයට කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් කතානායකතුමා වැරදිම ආකාරයට කටයුතු කරලා තියෙනවා නම් තියෙන හොඳම දේ තමයි කතානායකවරයා ඉවත් කරන එක. ඉතින් කතානායකවරයා ඉවත් කරන්න බෑනේ පාර්ලිමේන්තුවෙන් එළිය ඉඳලා. කතානායකතුමා ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා ව්‍යවස්ථාවට අනුව. එහෙනම් පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා කතානායකවරයාට අදාළ විශ්වාසය භංග යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේදී කතානායකතුමා ඉවත් කරන්න. ඒ වගේ මොහු කියලා මේ ව්‍යාජ හංසාවට වාර්තාවක් තිරේ සම්බන්ධයෙන් කඩිදන්නේ නැත්නම් ව්‍යාජ හංසාවට වාර්තා නැහැ. ඒගොල්ලෝ නම් ওই ව්‍යාජ ලේඛන හදලා තියෙන හුඟක් ඒවා. විවිධ කිවිසුම් අරවා මේ හුඟක් ඒවට ව්‍යාජ ලේඛන හදන්න පුළුවන් කට්ටිය ඒගොල්ලෝ. හැබැයි රටේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ අනුව මේ පාර්ලිමේන්තුවේ හංසාවට වාර්තා හදන්න බෑ පිටින් කාටවත්. ව්‍යාජ හංසාවට වාර්තාවක් නැහැ. රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරපු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සභාගත කරපු හංසාවට වාර්තාව තියෙන්නේ. හංසාවට වාර්තාවේ යම් කරුණක් ව්‍යාජ නම් වැරදි කාරණාවක් තියෙනවා නම් ඒක නිවැරදි කාරණ වෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පුළුවන් ඒක නිවැරදි කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් එක්සමක් ඉදිරිපත් කරන ඊයේ අත්සන්ගත පාර්ලිමේන්තුවේදී මේ පෞද්ගලික දවස්වල තිබ්බ පාර්ලිමේන්තු සැසිවාර මේ නීති අනුකූල නැහැ. ඒ නිසා මේ හැන්සාඩ් ඉවත් කරන්න. ඒ පිළිබඳව පුතුමාලා ඒකත් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් හැන්සාඩ් වාර්තාවක වැරදි කරුණක් තියෙනවා නම් දැන් අපි മന്ത്രിවරු හැටියට නොකියපු දෙයක් හැන්සාඩ් වාර්තාවේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ සභාගර්භයට ඇවිල්ලා ඒක කතානායකවරයාට කියන්න ඕන කතානායකතුමනි මම මේ නොකියපු ප්‍රකාශයක් මේ හැන්සාඩ් වාර්තාවේ අඩංගු වෙනවා. ඒක නිවැරදි කරන්න කියලා. එක්කෝ ඒකත් කරන්නේ නැත්නම් එවැනි කාරණාවකට ඡන්ද විමසීමක් කරන්න පුළුවන්. ඡන්ද විමසීමකට ගිහිල්ලා මොකද පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල් නේ තියෙන්නේ. ඒක ඉදිරිපත් කරන්න ඕන. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒක වෙන ක්‍රමයක් නැහැ. ඔය ඔක්කොම මම කියන්නේ තියෙන්නේ අර පයබර වාගේට පිටි කර බේත් බදින්න වගේ Tamanට බැරියාවට කියන කතා. මොකද ඒගොල්ලන්ට බහුතරය තිබ්බනම් ওই පාර්ලිමේන්තුවේ. ඔය හංසා වාර්තාවත් නිවැරදි, ඔය කතානායකතුමත් නිවැරදි, ඔය ක්‍රමවේදෙත් නිවැරදි, ඔක්කොම නිවැරදි. ඇත්ත කාරණේ ඒකනේ. Tamanට බහුතරේ හදාගන්න කුමන්ත්‍රණ කරලා, සල්ලි වලට മന്ത്രിවරු අරගන්න ගිහිල්ලා, පිල් මාරු කරලා, ඔක්කොම කරලාත් බැරි වුණාට පස්සේ දැන් කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. හින්දා ඊටාම් පැහැදිලි මේක. සමා වෙන්න මම අර මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියපු ඉලක්කමක් වැරදිලා තියෙනවා මේ දැන් නවතම වාර්තාව ලැබුණා අද ඇමරිකානු ඩොලරය 182යි 727 ඒකින්ද ඔබතුමාලා නිවැරදි කරගන්න ඒක 181 නෙමෙයි 182යි 0.27යි මෙහෙම තමයි දැන් මාධ්‍ය සාකච්ඡාව තියෙන අතරෙත් නිවැරදි කිරීම ගන්න වෙනවා ඒක තමයි රටේ ඇත්ත අස්ථාවරත්වය එතුමා කොයි පැතර බහුතරය හතර කියන දැන් නැහැ කියන්නේ. 122 වැඩි කරන්න කියනවා වෙන්නත් පුළුවන් සමහරවිට. ලක්ෂ්මන් සෙනවිරත්නයේද කිව්වේ? ඔව්. බොහෝ විට 122 වැඩි කරන්න වෙන්න පුළුවන්. එතුමා කියන්නේ කොයි පැතරද කියලා ප්‍රශ්නේ. බහුතරයේ පෙන්නනවා කියලා එතුමා කිව්වොත් එහෙම හෙට එතුමා කියයි නේද?
ඔය පණින කට්ටිය කියන වගේ ඉතින් මම කිව්වේ මේ මං ඉන්න පැත්තේ බහුතරේ කියලා. ඔය ආවේ නැහනේ කොයි පැත්තද කියලා. ආණ්ඩුවකුත් නැහැ කැබිනට් මණ්ඩලයකුත් නැහැ කියලා කියන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රයෝජනයක් තියෙනවද? මේක පාර්ලිමේන්තුව කැඳවලා කොහොමද එතන කතා කරන්නේ කවුද ක්‍රියාත්මක කරන්නේ එහෙම? නෑ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. පාර්ලිමේන්තුවත් හිටවන්න බෑ. රටේ පාර්ලිමේන්තුව කැඳවන්න නැති කියන්නේ රටේ කියන්නේ ව්‍යවස්ථාදායකගේ පැවැත්මක් නතර කරන්න බෑ. පාර්ලිමේන්තුව කැඳවීම අඛණ්ඩයයි. එතකොට පාර්ලිමේන්තුව කැඳවපු දවසේම තමයි තීරණය ගන්න. ඒ පාර්ලිමේන්තුව තීරණය ගන්න ඊළඟ පාර්ලිමේන්තුව කැඳවන දිනය. ඒක තමයි පාර්ලිමේන්තුව කල්තැබීම කියලා කියන්නේ. පාර්ලිමේන්තුව ඒක නිසා අනිවාර්යයෙන්ම කැඳවන්න ඕන. ඉතින් හෙට පාර්ලිමේන්තුව කැඳවන නියමිත දිනයක්. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා හෙට වැදගත් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ තියෙන්නේ. මොකද අපේ රටේ අග්‍රාමාත්‍යවරයෙක් නැහැ. දැන් ඉතින් හැබැයි අග්‍රාමාත්‍යවරයෙක්ගේ වැය ශීර්ෂයක් වෙනුවෙන් දෙසැම්බර් මාසය සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් අපරාධික නාස්තියක්. අගමැතිවරයෙක් නැතුව මුදල් වෙන් ගන්න අවශ්‍ය නැහැ නේ. ඒ නිසා තමයි අගමැතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව සාකච්ඡාවක් හෙට තියෙනවා පාර්ලිමේන්තුවේ. මුදල් සම්බන්ධයෙන් මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ ආණ්ඩු පක්ෂයට කැබිනට් මණ්ඩලයෙන් විතරයි මේ යෝජනාව ගේන්න පුළුවන්. විපක්ෂයට නැත්නම් සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එවැනි යෝජනාවක් ගේන්න බෑ කියලා මතයක් තියෙනවනේ තර්කයක් ඉදිරිපත් වෙනවා. ඒතර අයවැය ඉදිරිපත් කරද්දී අයවැයක වැය ශීර්ෂයේ වියදම් කපන්නේ කවුද? රාජ්‍ය ආයතනයකට ඕන අමාත්‍යාංශයකට වැය ශීර්ෂ ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ ඒ වැය ශීර්ෂයේ වියදමක් කපා හැරීමේ යෝජනාව ගේන්නේ කවුද? විපක්ෂ මන්ත්‍රීවරයෙක්. විවාදේ පටන් ගන්නෙම විපක්ෂෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒතර ඒකදී පාර්ලිමේන්තුවේ ඕන මන්ත්‍රීවරයෙකුට තියෙන අයිතිය වැය ශීර්ෂයක් සම්බන්ධයෙන් විවාදයේදී ඒ වැය ශීර්ෂය කපන්න කියන එක. අපි කියන්නේ ඒකම තමයි මේ. ඒ විපක්ෂයේ අයිතිය තියෙන්නේම ඇයි? ආණ්ඩු පක්ෂය තමයි තහවුරු කරන්න ඕන, සනාත කරන්න ඕන අපි මේ වියදම් කරන එක හරි කියලා. ඒකේ වැය ශීර්ෂයේ කට් එක කියන්නේ කපන්නෙම විපක්ෂයෙන්. ආණ්ඩුවෙන් නෙමෙයි. එහෙනම් ආණ්ඩුවෙන් අයවැය කියලා ආණ්ඩුවෙන් පුළුවන් වියදම් කපා හැරීම තීරණය කරන්න. ඇයි ඒකට විවාදය ආරම්භ කරන විපක්ෂ මන්ත්‍රීවරයෙක් වැය ශීර්ෂය කපන්නේ? ඒ සම්ප්‍රදායට අනුවම තමයි විපක්ෂයට අයිතිය තියෙනවා. විපක්ෂයේ නම් ඒ වැය ශීර්ෂය කපන්නේ. ඕන මන්ත්‍රීවරයෙකුට අයිතිය තියෙනවා. ඉතින් ඔය නොදන්න කමට කියන කතාව නෙමෙයි. මම හිතන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඔය කතාව කියපු മന്ത്രിවරයෙක් හරි ඇමතිවරයෙක් හරි කියා ගන්න කෙනෙක් හරි ඔය කියලා තියෙන්නේ විෂය නොදැන නෙමෙයි. විෂය හොඳටම දන්න කෙනෙක් තමයි ඔය කියලා තියෙන්නේ. ගිය ඔක්තෝබර් 23 රට වනසන ආණ්ඩුව ගෙදර ඵලයව කියලා ඔබතුමාලා තිබ්බ උද්ඝෝෂණය මේ කොළඹ. ඕක අහපු ජනාධිපතිවරයා බැලුවා අප්පා මේක ලෙඩක්. යැව් අයින් කරලා ව්‍යවස්ථාවට අනුව ඉතුරු මාස 14කට විතර අනිත් පාර්ශ්වයට බාර දුන්නා. ඊට පස්සේ ඔබතුමාලා කියනවා හොරු තක්කඩි රැළකට ආපහු දුන්නා කියලා. මේකත් එක්කත් බෑ ඵලයව කියලා. දැන් ඇත්තට මේ රට වැටු අගාධයෙන් ගොඩ ගන්න නම් ආපහු අර කට්ටියට දෙනවද නැත්නම් මොකද කරන්න ඕනේ? මේ ඇත්තට මේ බේර ගන්න. අපිට දෙන්න. වෙන කියන්න කිසි දෙයක් නැහැ. මේ ඉන්නේ අපූර්වට බුදල් වලට විකිනෙන්නෙත් නැහැ. රට හදන්න ප්‍රතිපත්තියක් තියෙනවා, සැලැස්මක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා, දැක්මක් තියෙනවා, උනන්දුවක් තියෙනවා, කැපකිරීමක් තියෙනවා. තව මොනවද අඩු? අපි මේ රටේ අපි ඔයගොල්ලෝ හැමදාම ඉල්ලනවා. ඔයගොල්ලන්ට තමයි දාම කියනවා. ඒද අපි ඒ හොරුන්ටත් එපා මේ හොරුන්ටත් එපා කියලා කියන්නේ ඇයි? දැන් මේ රට අවුරුදු 70ක් හෙම්බත් වෙලා තියෙන්නේ ඔය කට්ටියකින්ම නේද? ඉතින් ඒකෙන් මේ අපූර්වට ඉන්න අපිට දෙන්නකො මේ කරලා පෙන්නන්න. ඒ කියන්නේ කියන ස්වාර්ථාව දැන් ඔබතුමාලා 6 දෙනයි. එතකොට මේ අමාත්‍යාංශ එක්කෙනා 5 බෙදා ගන්නවද නැත්නම් අනිත් කවුද ගන්න අමාත්‍ය ධනතුරට අනිත් පැත්තෙන් ගන්නවද? අපිට ඔය අමාත්‍යාංශ 9 දිනක් කරපුවත් එක්කෙනෙක් කරලා පෙන්නපු කට්ටියක් මේ. ඕන එහෙම කරනවා එහෙම කරලා පෙන්නන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. අපේ රටේ ජනතාවට මීට වඩා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් තියලා ජනතාවගේ ඇත්ත නියෝජිතව තෝරාපත් කර ගැනීමට අවස්ථාවක් දෙන්න ඕන. ඒ අවස්ථාව දෙනව වෙනුවට ඒක කුමන්ත්‍රණකාරී විදියට රාජ්‍ය බලය පාවිච්චි කරගෙන මැතිවරණ ඉල්ලන එක සාධාරණ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්ද කරලා පුරුද්දක් නැහැ රාජ්‍ය බලය නැතුව. ඒගොල්ලෝ රාජ්‍ය බලයේ බලෙන් පාවිච්චි කරලා තමයි ඡන්ද කරලා පුරුද්ද තියෙන්නේ. හෙලිකොප්ටර් නැතුව ගිහිල්ලා පෙන්වන්න කියන්න පුළුවන් නම්. අපි කියන්නේ වෙන මොකුත් ඕනේ නැහැ. හෙලිකොප්ටර් නැතුව ගිහිල්ලා පෙන්වන්න කියන්නේ. රාජ්‍ය දේපල පාවිච්චි කරන්නේ නැතුව දේශපාලනය කරලා පෙන්වන්න පුළුවන්ද? බෑ.
ඒසා ඉතා පැහැදිලි මේ සැලැස්ම හදලා තියෙන්නෙම වෙන මොකටවත් නෙමෙයි. ඒගොල්ලෝ මැතිවරණ කරන්න බලය පාවිච්චි කරලා බලය හදන්න. අපි කියන්නේ එහෙම නෙමෙයි. අපි මේ කුමන්ත්‍රණේ නිශ්චිත ලෙස පරාජය කරනවා. ඒ ගැන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ඒ විශ්වාසය දැන් වැඩිපුර තහවුරු වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒක අපි දැක්කා. පාර්ලිමේන්තුව අත්හිටවන අවස්ථාවේදී අපි ඒක දැක්කා. පාර්ලිමේන්තුව විසිරුවා හැරපු කුමන්ත්‍රණයේදී ඒක අපි දැක්කා. අද පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක වෙන තත්ත්වෙත් අපි දකිනවා මේ කුමන්ත්‍රණේ පරාජය කරන්න පුළුවන්. ඒ පරාජය කරාට පස්සේ අපි ලෑස්ති අන්න ජනතාවට සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් කියන දීම වෙනුවෙන් පළවෙනි යෝජනාව ගේන්න අපි ලෑස්ති. ඒකත් අපි කරන බය වෙන්න එපා. දැන් ඔබතුමා කියන ආකාරයට ඒ හොරුත් එපා නම් මේ හොරුත් එපා නම් ජනතාවට සැබෑ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් නේ ඕන. ඒ මැතිවරණය අපි ඉඩ හදලා දෙන්න. පැහැදිලිද? දැන් මැතිවරණ හොඳ නම් දැන් යන්න පුළුවන්. දැන් ඔය කතා කරලා ඔය එකතු වෙලා තුනෙන් එකක් දාගෙන ඕක අර ගොල්ලන්ට දාලා උන්න බලයව කියන්නේ. ඇයි කැමති නැත්තේ? දැන් කවුද අගමැති? දැන් අගමැති දැන් මහින්ද හිටියත් දැන් අපි බලනවා දැන් මෙතන රටේ නායකයෙ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අනිත් පැත්තෙන් ගියත් එයා, මෙහෙන් ගියත් එයා. ත්‍රිවිධ හමුදාවත් ඔහු සතුයි. පොලිසියත් දැන් ඔහු සතුයි. ඉතින් ඕකෙන් යන්න දෙන්නේ. එයා අනින්නේ පොලිසිය. ඉතින් අපි ඕක අනිත් පැත්තට හිතමු පොඩ්ඩක්. ඇයි ඒගොල්ලොන්ටත් මාස දෙකකින් විතර ඡන්දයක් තියලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා නම් මේ පච වෙවි පීචන් වෙවි මේ ඇමතිකම් බදාගෙන දඟලන්නේ මොකටද? නඩුදාරනේ. නෑ මං කියන්නේ මොකටද මේ ඇමතිකම් ටික මේ මාස දෙකට බදාගෙන ආණ්ඩුවක් අල්ලගෙන ඉන්නේ ඇයි? දැන් ඔබතුමා කියනවා නම් මේ විදිහට යම් මැතිවරණයකට කියලා ඒගොල්ලොන්ට දැවැන්ත විශ්වාසයක් තියෙනවා නම් ජනතාවගෙන් ඡන්දයක් අරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඉතින් මේ මාස දෙකකට රටත් අරාජි කරලා දරුවන්ට අඩුතරමේ පෙළ පොත් ටිකවත් නිලැඳුම් ටිකක් දෙන්න බැරි මට්ටමක් හදලා රටේ තියෙන ප්‍රශ්න ගොඩාක් මේ ඇති කරලා මේ අමාත්‍යංශ ටිකක් බදාගෙන ඉන්නේ මොකද මේ මාස දෙකකට. දැන් උදාහරණයක් ගන්න මම සරලව තේරුම් ගන්න. බන්දුලු කුමාරතුංග මහත්තයාට හරි වීරවංශට හරි මේ මාස දෙකේදී මැතිවරණයකට යන්න කලින් රටේ කරන්න පුළුවන් මාර සංවර්ධනය මොකද්ද? මාසයක් ගියා ගෙන අපේ ආයෝජනයක් කියන්නේ. මොකක් හරි කියන්නකෝ දැන් මේ මාසයක් ඇතුලේ මොකද වෙච්ච දේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු එකම දේ තමයි රේගුවෙන් ඩොලර් 53000ක් නිදහස් කරන්න ලියුමක් ගහලා තියෙන එක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අස්සනේ උදලා තියෙන්නේ ඒකට විතරයි. රේගුවෙන් සල්ලි නිදහස් කරන්න. මුදල් ඇමතිවරයා හැටියට අස්සන ගහලා තියෙනවා. ඔන්න කරපු එක මහාර වැඩ සංවර්ධන ප්‍රතිලාභයක් දෙන්න කළා තියෙන්නේ කාටද? රටේ ජනතාවටද? නෑ ලංකාවෙන් ඩොලර් 53455ක් එළියට ගෙනියන කෙනෙකුට ඒ රාජසන්තක කරපු මුදල් නිදහස් කරගෙන යන්න අස්සන ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි මුදලක් රාජසන්තක කරපු මුදලක් ගෙනියන්න යම් පුජ්‍යලේ ගෙනියනවා නම් ඔහු දින 30කට කලින් ඒ පිළිබඳව අපීල් කරලා අවසරය ගන්න ඕන. අපි හොයලා බලපු විදියට මේ මුදල් නිදහස් කිරීම කරන්නේ අවුරුද්දක් ගියාට පස්සේ. දින 30ක් නෙමෙයි. ඒතොර රාජපක්ෂ මහත්තයාට තිබිච්ච රාජ්‍ය කටයුත්ත මේකද? මේ රටේ ළමයින්ට නිලැඳුම් ටික දෙන්න අත්සන් කරන්නේ නැහැ. පෙළ පොත් ටික දෙන්න අත්සන් කරන්නේ නැහැ. රුපියල බාල්දි වෙන එක නතර කරන ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. සිංගප්පූරු ගිවිසුම පැය 24න් අහෝසි කරනවා කියපු කට්ටිය ඒක නස්සන ගහන්නේ නැහැ. ඒ රාජපක්ෂ මහත්තයා හැබැයි රටින් සල්ලි අරන් යනකොට ඩොලර් අරන් යන කෙනෙකුට ඒකට පහසුකම් හදලා දෙනවා. මේ ඇත්තටම ඒවට ලියන නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නිවේදනයක් ගහලා තියෙනවා. ඒක රේගු ආඥා පන්සේ 146 වගන්ති අනුව විශේෂ භාර ඇමතිවරයාට පැවරී තියෙන බලතල අනුව රාජපක්ෂ මුදල් ඇමතිවරයා කරයි කියලා. ඒ බලතල අනුව කරන්න මාසයක් ඇතුළත මේ ඉල්ලීම කරලා තියෙන්න ඕන. මේ අවුරුද්දකට කලින් වෙච්ච දෙයකට දැන් හදිසියෙ මේ තිබිච්ච රටේ තිබිච්ච ජාතික කටයුතු මේකද? මේ වගේ කොච්චර හොරකම් කරනවද දන්නේ නැහැ තව. මේවා පීචන් වැඩ. මුදල් ඇමතිවරයෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්වත් කරන්න ඕනේ නැති වැඩ මේවා. ඉතින් මම කියන්නේ මෙහෙම ආණ්ඩුව හදලා මොකටද රටේ ජනතාව? දැන් මේක මම දන්න තරමට නම් මේ එලිදරව් වෙච්ච එකක් විතරයි. හැබැයි මම දන්නවා මේ වෙනකොට ඔබ හොයලා බලන්න මාධ්‍යවේදීන් හිටියට වගකීමක් තියෙනවා. ජාතික පාසල් වල පන්ති කාමර වලට කොච්චර ළමයි අලුතින් ඇවිල්ලා ඉන්නවද කියලා. මේ මාසය ඇතුළත පහුගිය ආණ්ඩුවෙන් දාගන්න බැරුව හිටපු මේ ආණ්ඩු මාරු කරගත්තයි කියපු නිසා ලියුම් අරගෙන ආපු ජාතික පාසල් වල පන්ති කාමර වලට ආපු ළමයි බලන්න කොච්චර ඉන්නවද කියලා. අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී මේ මාසය ඇතුළත පාසල් වලට ජාතික පාසල් වලට අතරමැදින් අතුලත් ගන්න බෑනේ ළමයි. හැබැයි ළමයි කොච්චර තුලද කියලා හොයලා බලන්න. ඒ තරම් දේවල් සිද්ධ වෙනවා මේක ඇතුලේ. වාහන කොච්චර ලංකාවට අලුතෙන් ගියාලා තියෙනවද? අමාත්‍යාංශ වලට. ඔබතුමාලා මාධ්‍ය ආයතන හොයලා බලන්න. ඔය අගමැතිගේ ආරක්ෂාවට කියලා ගෙන ආපු වාහන කොච්චර තියෙනවද කියලා රේගුවේ. රටේ ජනතාවගේ බඩු මිල අඩු කරන්න බෑ. පෙළ පොත් ටික දෙන්න බෑ. නිල ඇඳුම් ටික දෙන්න බෑ. හැබැයි කඩිමුඩියේ වාහන ඇනුම් කරනවා. ඒ ඔක්කොම කරන්නේ මැතිවරණයට සදා සූදානම් වීමට. මම කියන්නේ අපිට ඔබතුමාලට මාධ්‍ය ආයතනවලට විවිධ දේශපාලන අදහස් තියෙන බව අපි දන්නවා. න්‍යායයන් තියෙන්න පුළුවන්. ස්ථාවරයන් තියෙන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් අවංක වෙන්න ඕන රටේ මහජන මුදල් කාබාසිනිය කරලා මැතිවරණයක් ගන්න ලෑස්ති වෙන ඕන. ඒක ජනමතය විකෘති කරන මැතිවරණයක් නම් ඒ தත්ත්වය වෙනස් කරන්න. දැන් ඔබතුමා සඳහන් කළේ මේ මැතිවරණය සඳහා වෙඩිතෝදින වාහන ගෙනල්ලා වරා ඉදි වෙනවා කියලා. මම දන්නේ වෙඩි තියනවද වෙඩි නොදිනවද කියලා මම ඒක දැක්කේ නැහැ. ඒකට වෙඩි වදින්නත් පුළුවන් නොදින්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න වෙඩි නොදින වාහන ගෙනාවත් මිනිස්සු ගල් ගහන එක නවත්තන්න බෑ ඒකට. ඒ කවුද මේ මහින්ද රාජපක්ෂ ගෙන්නලාද? මම දන්නේ නැහැ. හරිද? ආණ්ඩුවක් නැතුව කවුද ගෙන්නන්නේ? ඔය මාධ්‍යයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ගෙනලා තියෙනවා. ඒකට මේ ඊයේ පෙරේද? ඕගොල්ලෝ හොයලා බලන්න ඕන. දැන් පාර්ලිමේන්තුව අලිසි විශ්වාසයෙන් එළිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගයෙන් කියනවනේ. දැන් මේ නඩුව එහෙම තියෙද්දී පාර්ලිමේන්තුව යටමැති වැසීස් එකක් පරිදින යෝජනාවක් දෙලා පාර්ලිමේන්තු සාකච්ඡා කිරීම නඩුවට බලපෑමක් වෙන්නේ නැද්ද? නෑ කොහෙත්ම නෑ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේ තියෙන විශේෂ කාරණාව තමයි ජනාධිපතිවරයාගේ බලතල අනුව ජනාධිපතිවරයා මේ විසුරුවා හැරීම හරිද වැරදිද කියන එක. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට එසේ විසුරුවා හැරීමට බලයක් තියනවාද නැද්ද කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කාරණේ. ඒකයි දැන් මේ පාර්ලිමේන්තුවේ තියෙන විකෘතියයි දෙකක්. සමහරට අතරම රටේ මතයක් තියෙන සාමාන්‍ය ජනතාව අතර දැන් 7 වෙනිදාට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් දුන්නාට පස්සේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විසඳෙනවා කියලා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇතර විසඳෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විසඳෙන්න නම් පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයක් එක්ක වැඩ කරන්න පටන් ගන්න ඕන. අද අපි කියන්නේ පාර්ලිමේන්තුවෙන් කැබිනට් මණ්ඩලයක් නැහැ පාර්ලිමේන්තුව වැඩ කරන්න. මොකද විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා නම් කරපු කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැහැ පාර්ලිමේන්තුව. එතකොට පාර්ලිමේන්තුවේට කැබිනට් මණ්ඩලයයි කියා ගන්න අයට පාර්ලිමේන්තුවේ ඔප්පු කරන්න බෑ උන් කැබිනට් මණ්ඩලය කියලා. අපි පුළුවන් නම් ඔය කියන දැන් ඇමතිවරයෙකුට ඇවිල්ලා 50ක් දාන්න කියන්නේ. ඇමතිවරු පත් කරලා තියෙන්නේ එළියේ මේ බජාර් එකට කතා කරන්න නෙමෙයිනේ. ඇමතිවරු පත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න. ඉතින් පාර්ලිමේන්තුවට 50ක් ගේන්න බැරි ඇමතිකමෙන් ඇති වැඩක් මොකක්ද තියෙන්නේ? ඉතින් ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසුරුවා හැරීම හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම වෙනම ක්‍රියාවලියක්. ඇත්තට මෙතන තියෙන්නේ මොකද්ද මේ? ජනාධිපතිවරයාට ජනවරමක් තියෙනවා. ඔහුට ඒ අනුව විධායකයක් නම් කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයක්. හැබැයි ඒ විධායකයට බෑ, ඒ ජනවරමට බෑ පාර්ලිමේන්තු ජනවරම යටපත් කරන්න. 225 දෙනාට පාර්ලිමේන්තු ජනවරමක් තියෙනවා. පාර්ලිමේන්තු ජනවරමෙන් කොහොමද විධායකයෙන් කොහොමද පාර්ලිමේන්තු ජනවරම යටපත් කරන්නේ? ඉතින් ඒ දෙකේ තියෙන සමතුලිතතාවය රැකගන්නම තමයි මේ ක්‍රමය මෙහෙම තියෙන්නේ. ඉතින් දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? විධායකය විසින් පාර්ලිමේන්තුවේ අර ජනාධිපතිතුමාම කියන විදිහට මට කසාද බඳින්න ගැලපෙන කෙනෙක් එක මං කසාද බඳිනවා කියලා වගේ එයාගේ කෙනෙක්පත් කරගෙන ඉන්නවා. හැබැයි පාර්ලිමේන්තුව ඒක පිළිගන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ වෙනම එකක්. ඉතින් පාර්ලිමේන්තුවට අනිවාර්ය අයිතියක් තියෙනවා. වියදම් කැපීම හෝ නොකැපීම අනුමත කිරීම ඕනේ. මුදල් බලය පාර්ලිමේන්තුවට තියෙනවා. නෑ මම හිතන්නේ මෙයා මේ කියපු කාරණා මේ පොඩි සාධාරණ සිද්ධියක් තියෙනවා. ඔහු ඇහුවේ අගමැතිවරයාගේ වැය ශීර්ෂ සඳහා පාර්ලිමේන්තුවේ ගේන්න පුළුවන්ද කියලා. මේ වෙනකොට උසාවියේ තියෙන අග්‍රාමාත්‍ය තනතුර මේ නිල වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒක අභියෝගයට ලක් කරලා වහා මේක අත්හිටුවන්නේ උසාවියේ කිල්ලුවා හිටපු අග්‍රාමාත්‍යවරගේ ලේකම්වරේ. දැන් ඒකත් තියෙන උසාවිය. ඇමිනිල්ලක් විතරෙන් තාම උසාවිය අහන්නේ නැහැ නඩුව. දැනට නඩුවක් අහන නඩුව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියන කාරණේ තමයි දැන් විභාග වෙන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණේ. ඕන කෙනෙකුට පැමිණිලි දැම්මා කි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට දාපු පැමිණිලි අනුව පහුගිය 13 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් දුන්නා පාර්ලිමේන්තුව විසිරවන්න ගහපු ගැසට් නිවේදන අත්හිටවලා. නඩුව සාකච්ඡා වෙනවා 4-5 7 වෙනිදා තීරණය දෙනවා කියලා තමයි අදහස තියෙන්නේ. එතකොට ඒක තියෙන්නේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවන්න බෑ.
ඒක තමයි පැමිණිලිකරුවන් ලෙස අපේ ස්ථාවරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ 3/2ක යෝජනා සම්මත වෙලත් නැහැ. අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුවට ගිහිල්ලත් නැහැ. ඒ අනුව තමයි ජනාධිපතිට නැති බලයක් ජනාධිපති විධායකය හැටියට ව්‍යවස්ථාදායකයෙ විසිරවන්නේ පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. ඒක තීරණය වෙලා එනකම් පාර්ලිමේන්තුව නවත්තන් ඉන්න කියලා කොහෙවත් නීතියක නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව කටයුතු කරගෙන යන්න ඕනේ. නඩුවට අදාළ කාරණේ බේරුණාට පස්සේ ඊට පස්සේ තියෙන කාරණේ තමයි ජනාධිපතිතුමාට ඒක පුළුවන් නම් ජනාධිපතිතුමා ඒක ආපහු ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතිනම් ඒ තීරණය ඉවර වෙනවා. ඒතකොට පාර්ලිමේන්තුව යනවා. ඒකත් මෙහෙම අගමැතිවරයාගේ වැසිච්චේ සම්බන්ධයෙන් මුදල් කලින් වෙන්කිරීමක් කරලා තියෙනවා. ඒ මුදල් තියෙනවලු තාම මේ භාවිත කරන්න පුළුවන් කියලා. නෑ 2010 ඒක තමයි ප්‍රශ්නේ. දැන් 2018 අවුරුද්දට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම කළේ කලින් විසර්ජන පනතෙන් අයවැයෙන්. ඒ අනුව 2018 දෙසැම්බර් මාසයේ සඳහාත් මුදල් වෙන් කරලා තියෙනවා අග්‍රාමාත්‍ය කාර්යාලයට. හැබැයි දැන් පාර්ලිමේන්තුවේම සම්මත කරලා තියෙනවා අග්‍රාමාත්‍යවරයා කියන පුජ්‍යලයා පිළිගන්න බෑ කියලා විශ්වාස භංගයකින්. එතකොට දැන් ඒක නිසා තමයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් අගමැති නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් අගමැති නෙමෙයි. ඉතින් අගමැති නෙමෙයි නම් ඒ අය සඳහා මුදල් මොකටද වෙන් කරන්නේ මේ දෙසැම්බර් මාසෙට. අගමැතිවරයෙක් නම් කරන්න හරියට ඊට පස්සේ මුදල් වෙන් කිරීමේ කටයුත්ත කෙරේ. කලින් වෙන් කරපු මුදලක් තියෙනවා. 2018 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකම්ම මේ අවුරුද්දේ වැය සීට්ස් වෙන් කරලානේ. හැබැයි පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් සම්මත වෙලා තියෙනවා අවසාන හිටපු අගමැති කියලා කියන හොර අගමැතිට. එතකොට ඔහු අගමැති නෙමෙයි දැන්. ඒ අනුව තමයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරේ යන්නත් ඕනේ මහින්ද රාජපක්ෂට වැය සීට්ස් වියදම් කරන්නත් බෑ. අගමැති කෙනෙක් ආවොත් මේ මුදල් දෙසැම්බර් 31 වෙනකම් මේ මුදල් වියදම් කරන්න පුළුවන්. හැබැයි අගමැති කෙනෙක් නැතුව වියදම් කරන්න බෑ. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ වැය සීට්ස් කරන්න එපා නවත්තන්න. දැන් ඒ කියන්නේ ලබන අවුරුද්දට නෙමෙයි. ලබන අවුරුද්දට අවශ්‍ය වෙන් කිරීම කරන්න අයවැයක් ඉදිරිපත් වෙන්න ඕන. දෙසැම්බර් මාසය සඳහා මුදල් වෙන් කළා තියෙන එක අතර වියදම් කරොත් විශ්වාස භංගයක් සම්මත වෙලා තියෙද්දි එතන ගැටලුවක් තියෙන පාර්ලිමේන්තුවට මෙහෙම. දැන් පාර්ලිමේන්තුව පැත්තෙන් හිතනකොට ඕන മന്ത്രിවරුන්ට ඒ යෝජනාව ගේන හරිම සාධාරණ අයිතියක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුවම විශ්වාස භංගයක් සම්මත කළා තියෙන නිසා ඒ පාර්ලිමේන්තු විශ්වාස භංගය අනුව අගමැතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් පිළිගන්නේ නැති නිසාම අගමැතිවරයාට අදාළව මුදල් වේදම් කිරීමක් දෙසැම්බර් මාසෙට අදාළ නැහැ. ඒ කියන්නේ සම්බන්ධ විපක්ෂ නායකතුමත් ඒ කාර්යාලේ යන්න ඕනේ. ඔහුගේ වැසීස් ඉවරයි. ඔව් අනේ නෑ විපක්ෂයක් තියෙනනේ. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ නායකමයි අකරුත් අහුස් කළේ නෑ. ආණ්ඩුවක් නැතු විපක්ෂයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ